හොඳයි සුබෝදෑසනක් වේවා සියලුම දෙනාට මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබ වෙන්න කියලා. අපි අදත් උදෑසන සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා එක්කාසු කරාට අපේ ජීවිත කතාවල ඔබේ ජීවිත කතාවේ අපි දන්නවා මේ ගත කරමින් ඉන්නේ නව සාමාන්‍යකරණයක් යටතේ. ඉතින් මේ සාමාන්‍යකරණයත් එක්ක ජීවිතය අපිට පුරුදු වෙලා තිබ්බ පුරුදු වෙනස් කරන්න වුණා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපේ ජීවිතේ ගත කරපු විදි රටාවන් වෙනස් වෙන්නට උනා. ඒ වෙනස් වීමත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඔබ දන්නවා අලුත්ම පෙරලියක් ඇති වුණා. ඒ තමයි මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නට අපිට සිදු වුණා. ඒ සිදුවීමත් එක්ක වෙනදාට විශ්වවිද්‍යාල තුලට පැමිණිලා අපි ලැබපු අත්දැකීම් අපේ ජීවිතයත් එක්ක සමීප කරගන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. හොඳයි. එසේ නොවුනත් දර්ශන අධ්‍යයන අංශය මගින් ඔබ දන්නවා විවිධ වැඩසටහන් මාලාවක් දර්ශන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරමින් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරපු වග. ඉතින් මේ සූදානමත් ඔබ වෙනුවෙන් එවැනි විශේෂිත වූ වැඩසටහනක් ලෝක දර්ශන දිනය නිමිති කරගෙන ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට. ඉතින් අද දවසේදී මේ වැඩසටහන සමගින් අපිත් එක්ක එකහසු වෙන ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රථම කොට මා පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා බොහොම ගෞරවයෙන් යුක්තව වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම තමයි අද දවසේදී ඔබ වෙනුවෙන් සිදු කරනු ලබන විශේෂිත දේශනයේ දේශකතුමන් වන පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ වගේම තමයි ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ ආචාර්යතුමන් අපි ගෞරවයෙන් යුක්තව අධ්‍යයන අංශය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒත් එක්කම තමයි මේ වැඩ කටයුතු සියල්ලම ඔබට සමීප කිරීමේ ඒ ගෞරවාන්විත ගෞරවයේ හිමි වෙන අපේ අංශාධිපතිතුමිය ඇතුළු අපේ අධ්‍යයන අංශයේ මහාචාර්ය තරංග දරණීත මහතා ඇතුළු අනිකුත් සියලු ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුන් ඒ වගේම තමයි අධ්‍යයන අනධ්‍යයන සියලුම දෙනා අපි බොහොමත් ආදරයෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව මේ වැඩසටහන සමග පිළිගනු ලබනවා. ඒත් එක්කම තමයි අපි දන්නවා අද දවසේදී මේ වැඩ කටයුත්තත් එක්ක Zoom තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක එකතු වෙනවා පිරිසක්. ඉතින් ඔබත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ වැඩ කටයුත්ත සඳහා පිළිගන්නවා. රැඳී සිටින්න කියලා ආරාධනා කරන ඔබට මේ වැඩ කටයුත්ත සමගින්. හරි. ඒ පිළිගැනීම මේ විදිහට සිදු කරද්දී ඔබ දන්නවා ඔබ දැනුම්වත් වෙලා තියෙනවා මේ වැඩ කටයුත්ත මොන අරමුණක් ඇතුවද කුමන දිනයක් උදෙසාද සිදු කරන්නේ කියන වග. ඔබ දන්නවා ලෝක දර්ශනය දිනය නිමිති කරගෙන තමයි මේ ප්‍රධාන දේශනය ඊට සමගාමීව සිදු කරනු ලබන ප්‍රධාන දේශනය සමගිනුයි ඒ වැඩසටහන සමගිනුයි ඔබ එකතු වෙන්නේ. ඉතින් මෙවර ලෝක දර්ශන දිනයේ ප්‍රධාන තේමාව බවට පත් වෙන්නේ අපගේ සමකාලීන සමාජයන්හි දර්ශනයේ දායකත්වයට වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ යටි අරමුණු ඇතිව සමස්ත සමාජයේ මුහුණ දෙන අභියෝග විශේෂයෙන්ම භූගෝලීය සහ දේශපාලන පරිසරයේ සමග මිනිසාගේ විවිධ අන්තර්ක්‍රියා පිළිබඳ සාකච්ඡා විවෘත කිරීම තමයි ප්‍රධාන තේමාව බවට පත් වෙන්නේ මෙවර ලෝක දර්ශන දිනය. ඉතින් මේ තේමාව අපේ දර්ශන අධ්‍යයන අංශයත් මුදුන්පත් කරගනිමින් ඔබ වෙනුවෙන් විශේෂිත වූ දේශනයක් අද දවසේ සිදු කරන්නටයි මේ සූදානම. එහෙමනම් අද දවසේ මේ වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් එක්වෙමු විශ්වවිද්‍යාල ගීතය සඳහා. Sarasande
හොඳයි විශ්වවිද්‍යාල ගීතයත් සමගින් අපිත් එක්ක එකතු වුණු සියලුම දෙනාට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. ඔබ දන්නවා මේ වැඩ කටයුත්ත පිළිබඳ ඔබ දැනුවත් වෙලා ඉන්නවා. ඉතින් අපි මේ නව සාමාන්‍යකරණයක් යටතේ ඉන්නවා කියලා මම ඔබට මුලින් මතක් කරානේ. මේ කොයි අවස්ථාවක හිටියත් සමාජීය විද්‍යාපීඨය තුල දර්ශන අධ්‍යනාංශයේ ඒ විෂයේ තියෙන ජීව ගුණය ඒ විදිහටම පවත්වා ගැනීමෙන් ඔබ වෙනුවෙන් විෂය කරුණු ඒ වගේම තව ප්‍රායෝගික දැනුමත් මේ සියල්ල ඔබට ලබා දීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ඔබ දන්නවා දර්ශන අධ්‍යනාංශයේ මගින් විවිධ අවස්ථාවන්හිදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරපු වග. ඉතින් අද දවසේදීත් මේ සිදු කරන වැඩ කටයුත්ත තුල සමාජීය විද්‍යාපීඨයේ විශේෂිත වූ අධ්‍යනාංශයක් බවට පත් කරන්න මේ දර්ශන අධ්‍යනාංශයේ මේ යන ගමනේ අපිට ප්‍රධාන විදිහට දායකත්වයේ ලබා දෙමින් අවවාද අනුශාසනා ලබා දෙමින් වැඩ කටයුතු කරන අපේ ගෞරවනීය පීඨාධිපතිතුමන්ටයි මාගේ මේ ගෞරවනීය ආරාධනය ආමන්ත්‍රණය කරන්නට සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාටයි ආරාධනය. සුබ උදෑසනක් සියලුම දෙනාට ගෞරවනීය මහ සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද දින විශේෂ දේශනය සඳහා මෙහි පැමිණ සිටින මහාචාර්ය සුමනසිරි යනගේ මෙතුමාගෙන් අවසරයි. දර්ශන අධ්‍යනාංශයේ මහාචාර්ය ගාමිණී හපුවරච්චි මහතාගෙන් අවසරයි. ඒ වගේම දර්ශන අධ්‍යනාංශයේ අංශ ප්‍රධානතුමිය රිලක්සිරි සිල්වා මහත්මිය ඇතුළු අනෙකුත් අංශ ප්‍රධාන වරුන්ගෙන් සහවරියන්ගෙන් අවසරයි. ඒ වගේම දර්ශන අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙනුත් මෙහි පැමිණ සිටින සියලු නෝනාවරුන්ගෙනුත් මහත්වරුන්ගෙනුත් අවසරයි. අද දින නොවැම්බර් මාසයේ 30 වෙනිදා වුවත් මේ සැමරීමට කටයුතු කරන්නේ ලෝක දර්ශන දිනය. මම හිතන්නේ නොවැම්බර් 18 වෙනි දිනට යෙදී තිබුණු ලෝක දර්ශන දිනය වෙනුවෙන් ඊට සමගාමීව කියන්නත් ඒක සමගාමීව නොඋනත් ඒක සිහි කිරීම සහායක සැමරීම සඳහා දර්ශන අධ්‍යනාංශය මගින් සංවිධානය කරලා තියෙන උත්සවයටයි. මෙහිදී දර්ශන විෂය පිළිබඳව මම කතා කරන්නට යන්නේ නැහැ. මොකද දර්ශනයේ විෂය පිළිබඳ මහාචාර්යතුමන් සාචාර්යවරු මෙතන ප්‍රමාණවත් අවබෝධයක් තියෙන අය ප්‍රාමාණික දැනුමක් තියෙන අය ඉන්නවා. කොහොමවත් අප පීඨයේ දර්ශන අධ්‍යනාංශය ගැන සඳහන් කළොත් විශ්වවිද්‍යාල ආරම්භයේ පටන්ම ස්ථාපිතව පැවති අධ්‍යනාංශයක් විදිහට
අපි හඳුනාගෙන තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම බොහෝ පැරණි මෙන්ම හර විෂයක් වශයෙන් තමයි බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ. දර්ශන විෂය කියන එක පිළිබඳව ඇත්තටම සමහර විට මේ වෙනකොට ඇතැම් විද්‍යාර්ථීන් පිළිබඳව එහි විෂය පතය ගැඹුර පිළිබඳ තියෙන දැනුම අවබෝධය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසාද දන්නේ නැහැ අර උපාධි පාඨමාලාවක් සඳහා විෂයන් තෝරා ගැනීමේදී ඉතාමත් ජනප්‍රිය විෂයන් ගොන්නට අයිති වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මගේ විශ්වාසය හැටියට නම් ඉතාමත්ම වැදගත් විෂයක් ඕනෑම විශ්වවිද්‍යාලයක ඉගෙනවිය යුතු සහ ඉගෙනවෙන දැනටම. ඉතින් මේ විෂය හදාරලා මං හිතන්නේ ලෝකේ අපේ පැවැත්ම අපි අවුට ජීවත් වෙන ලෝකයේ පැවැත්ම අපි දැනුම නිර්මාණය කරන්නේ කොහොමද, වළංගු දැනුමක් සත්‍ය දැනුමක් කොහොමද අපි සත්‍යාපනය කරන්නේ, ඒ වගේ අපිට මානව සමාජයකට ශිෂ්ටාචාරයකට අවශ්‍ය වන ඒ අවබෝධය ලබා දීමට බොහෝ වශයෙන්ම දර්ශන විෂය ප්‍රයෝජනවත් වෙනවයි කියන එකයි මගේ විශ්වාසය. ඉතින් අද දින මේ පැවැත්වෙන මේ උත්සවය සඳහා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත කරන්න ඕනේ මේකට ආරාධනා කිරීමලම දර්ශන අධ්‍යනාංශයෙන් වගේම මේ දේශනයට පැමිණි මහාචාර්යතුමන් මහාචාර්ය සුමසිරි ලියනගේ මැතිතුමන් මම ඉතාමත් මේ අගය කරනවා මෙවැනි උත්සවයකට තුමන් මේ ආරාධනය පිළිගෙන පැමිණීම පිළිබඳව සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයා වශයෙන්. ඉතින් ඔබ සියලු දෙනාට බොහොම ඵලදායි සාකච්ඡාවක් දේශනයක් සඳහා අවස්ථාව ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පෙමින් අවසන් කරමි. හොඳයි. සමාජීය විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමනි ඔබතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. පීඨාධිපතිතුමන් පැවසූ විදිහට අපි ඔබ මම මොනම විශේෂ ක්ෂේත්‍රයක් ඉගෙන ගත්තත් ඒ විශේෂ ක්ෂේත්‍රය තුළ අවසන් ප්‍රවීණයෙක් වෙන්නට නම් ඒ දාර්ශනික පදනම පිළිබඳව අපි නිවැරදි පුළුල් අවබෝධයක් ලබා ගත යුතුමයි. ඒ නිසාම විය යුතුයි දර්ශනය හදාරන සිසුන් පමණක් නෙවෙයි අනිකුත් විශේෂ ක්ෂේත්‍රයන් හදාරන සිසුන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වටිනාකම ලබා ගැනීම උදෙසා. ඉතින් ඔබ සියලු දෙනා අපිට ගෞරවයක් මේ වැඩසටහන සමග අපේ විෂයට ගෞරවයක් ඔබ සියලු දෙනා අපිත් එක්ක එක්කාසු වීම. එසේනම් මේ වැඩ කටයුත්තේ නායකත්වය ලැබමින් ඒ වගේම තමයි මේ වැඩ කටයුත්ත නිවැරදිව මෙහෙයවමින් අපිට මහඟු පිටුවහලක් වෙන දර්ශන අධ්‍යනාංශයට සුවිශේෂිත මේ වැඩ කටයුතු සිදු කරන සුවිශේෂී නායකත්වයක් ලබා දෙන අයටයි මේ ආරාධනය බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන ලබනවා. දර්ශන අධ්‍යනාංශයේ अंश अधिपतिතුමිය වන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දිලක්ෂි ආර්ද සිල්වා මහත්මියට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා. ස්තුතියි සියලු දෙනාටම සුබ උදෑසනක්. අද දවස ඇත්තටම ඉතාම වැදගත් අවස්ථාවක්. මම හිතන්නේ කොරෝනා වලින් පස්සේ අපි මෙහිම Zoom තාක්ෂණයක් සහ මෙහිම මූණට මූණ හම්බෙච්ච අවස්ථාවක්. මම හිතන්නේ අද ප්‍රථම අවස්ථාව විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගරු පීඨාධිපතිතුමාට මේ සංවිධානය කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි අද දවසේ ආරම්භ කරමු. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය කුමුකන්දර රේවත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ගරුතුරු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මම හිතන්නේ සමාජ විද්‍යා පීඨාධිපතිතුමාත් මේ අවස්ථාව පිළිගන්න ඕනේ අවසරයි. ඒ වගේම අධ්‍යනාංශයේ මහාචාර්ය ගාමිණී හපුආරච්චි මහතා, ඒ වගේම ආචාර්ය තරංග දරණිත් මහතා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මනෝජ් හරිචන්ද්‍ර මහත්මිය, ඒ වගේම ආචාර්ය චමිලාසිරි වර්ධන මහත්මිය, නතාලියා ෆෙර්නැන්ඩෝ මහත්මිය ඇතුළු සියලු ආචාර්යවරුන්ගෙන් අවසරයි. ඒ වගේම අද දවසේ ආරාධිත දේශනයට සැබැවිනි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ
විශ්‍රාමික මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතාගෙන්ද ඒ වගේම වෙනත් අධ්‍යනාංශ විශේෂයෙන් ජන සංවේදන අධ්‍යනාංශයේ අධිපතිතුමන් ක්‍රීඩා හා විශ්‍රාන්ති අධ්‍යනාංශයේ වැඩ බලන අධිපතිතුමිය ඇතුළු අනිකුත් අධ්‍යනාංශ වල සහභාගී වෙන සියලු දෙනාට අවසරයි. ඒ වගේම අපේ අධ්‍යනාංශයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රිය විද්‍යාර්ථීන් සහ සූම් තාක්ෂණයෙන් සම්බන්ධ වෙලා තියෙන සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම අද දවස අපිට සංවිධානය කරන්න හේතු කාරණා කීපයක් වුණා. විශේෂයෙන්ම අර අපේ නිවේදකතුමිය අපේ ශිෂ්‍යයන්ලා විශේෂයෙන්ම ඒ එතුමිය කිව්වා වගේ සහ පීඨාධිපතිතුමා කිව්වා වගේම අද දවස ලෝක දර්ශන දිනය මම හිතන්නේ අපේ හිටපු අංශාධිපතිතුමා ජ්‍යෙෂ්ඨ ආචාර්ය තරංගධර්මිත මහතා අපි ගිය අවුරුද්දෙත් මේක සමරන්න බැරි වුණා. මම හිතන්නේ කොරෝනා වසංගතයත් එක්ක ඊට කලින් අපි සැමරුවා. ගිය අවුරුද්ද තමයි අපිට සමරන්න බැරි වුණේ මේ දිනේ. නමුත් අපේ මම හිතන්නේ ලොකු භාග්යක් කියලා කොට සලකන මම හිතන්නේ මේ ලෝක දර්ශන දිනය අද වගේ දවසක අපිට සමරන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින් ඒකත් මතක් කරගන්න ඕනේ මේ අවස්ථාවේ. ඉතින් සියලු දෙනාගේම අවසරයි. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ දර්ශනය අපි පීඨාධිපතිතුමා කිව්වා වගේ අර සමහර අපේ විශේෂයාවන් තෝරන් ටිකක් මැලි වෙනවා මේ විෂය. හැබැයි අද වෙනකොට කියන්න සතුටුයි අපේ අධ්‍යනාංශයේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය වසර ශිෂ්‍යයන් 58 දෙනෙක්. මම හිතන්නේ අවුරුදු 12කට 13කට විතර පස්සේ ළමයි 58 දෙනෙක් මේ විෂය තෝරගෙන තියෙනවා සාමාන්‍ය වේදී උපාධියට. එතනින් අද මට තේරුම් ගන්න පුළුවන් අපිට දකින්න පුළුවන් දර්ශනය කියන විෂය මේ විශේෂයෙන්ම බලපෑමක් කරා මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිසුන්ගේ ආකල්ප සහ මිනිසුන්ගේ මේ විස්ඩම් එක අපි කතා කරන මේ ප්‍රඥාව වෙනස් වෙන ගොඩක් බලපෑමක් වෙලා තියෙනවා කොරෝනා වසංගතය. මම හිතන්නේ ඒක වෙන්න ඕනේ සහ අද වෙනකොට මේ විෂයේ තියෙන ප්‍රායෝගික බව. දැන් සමහරව හිතනවා දර්ශන විෂය කියන දේ න්‍යායාත්මක දැනුම වැඩි, මේක විවහාරික භාවය අඩුයි. ඔය කියන දේවල් තමයි ගොඩක් අපට අහන දකින්න හම්බ වෙන්නේ. නමුත් අපි සමාජයේ ඉහළ තැන්වල බැලුවත්, රැකියා ශාස්ත්‍රය තුල බැලුවත් සමාජය තුලින් දර්ශනය කියන විෂය ඉගෙන ගන්නද අපේ අධ්‍යනාංශයට සමහර අය සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ළඟදී අපේ අධ්‍යනාංශයේ පැවැත්වුවා ශාස්ත්‍රපති කියන්නේ MSc පශ්චාත් උපාධි සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ. ඒ අවස්ථාවේ සම්මුඛ පරීක්ෂණයේදී අපි අහසා බැලුවේ ඇයි දර්ශනය කරන්න ආවේ කියන එක. එතනදී කිව්වේ අද වෙනකොට අපිට මේ දර්ශනය කියන විෂය ඉගෙන ගන්න ආසයි මිස්. මේ දර්ශනය කියන දේ දකින්න ආසයි මිස් කියන දේ තමයි අපිට අහන්න දකින්න හම්බුනේ. ඒ නිසා තමයි මම හිතන්නේ අපි මේ අවස්ථාවට අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මහාචාර්යතුමා සම්බන්ධ කරගන්න හේතු වුණේ. ඇයි මේ සම්බන්ධ වුණේ? මේ විෂයේ තියෙන මේ අන්තර් විෂයක සම්බන්ධතාවය නිසා. මේ විෂය දර්ශනය කියන විෂය හැම විෂයක් එක්කම සම්බන්ධතාවයක් තියෙන නිසා. ඒ නිසා මම හිතන්නේ වැඩි යමක් මම ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. දර්ශන විෂය කියන එක මම හිතන්නේ අද ලෝකයේම සෑම දෙනාගේම වර්තමානයේ වෙනකොට කතා බහට ලක් වෙන විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ අධ්‍යනාංශයත් දර්ශන අධ්‍යනාංශයත් පීඨාධිපතිතුමා සඳහන් කරා වගේ විශ්වවිද්‍යාලයේ ආරම්භක අවධියේ ඉඳන් 1959 වර්ෂයේ ඉඳන් ආරම්භ කෙරුණු පැරණිතම අධ්‍යනාංශයක්. ඒ වගේම අද වෙනකොට අධ්‍යනාංශයේ අපි ආචාර්යවරු 11 දෙනෙක්, මහාචාර්යතුමා ආචාර්යවරු 11 දෙනෙකුගෙන් සමන්විත ලොකු අධ්‍යනාංශයක්, විශාල ළමයි ප්‍රමාණයක් ඉන්න අධ්‍යනාංශයක් බවට පත් වෙලා තියෙනවා මේ අන්තර් විෂයක සම්බන්ධතාවය නිසා. ඒ නිසා අද දවසේ ලෝක දර්ශන දිනය තේමාව කරගනිමින් අපි දර්ශන විෂය සම්බන්ධයෙන් ගොඩක් අපි මම හිතන්නේ කොරෝනා කාලේ Zoom තාක්ෂණය හරහා ගොඩක් වැඩසටහන් සම්බන්ධ වුණා. විශේෂයෙන්ම අපේ කොරෝනා වසංගතයේ සහ දාර්ශනික ගැටලු යන මේ වෙබිනාර් සීරීස් එකක් අපි කරා. ඒව අපිට බලන්න පුළුවන් අධ්‍යනාංශයේ YouTube channel එක තියෙනවා. ඒ වගේම Facebook එක හරහා අපිට ඒක අසන්නන්ට බලන්න පුළුවන්. ඒ නිසා මේ විෂය සම්බන්ධයෙන් මම ගොඩක් කියන්නේ නැහැ. මේ විෂය තමා තුළින්ම දැක ගන්න තියෙන විෂයක්. මේක ප්‍රඥාවට ආමන්ත්‍රණය කරන විෂයක්. දැනුමට ආමන්ත්‍රණය කරන විෂයක්. ඒ නිසා යථාර්ථවාදීව දැකීම, යථාර්ථවාදී චින්තනය කොහොමද අද වෙනකොට සංක්‍රාන්තියක් බවට පත් කරගන්නේ කියන එක තමයි මේ විෂය හරහා කතා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අද දවසේ ඇත්තටම මේකට
අපට උණ පූරකයක් සහ නිදර්ශන සපයයි අපේ ආරාධිත දේශකයා මේ විෂයේ තියෙන වැදගත්කම ප්‍රායෝගික බව කියන දේ. ඒ නිසා අද දවසේ පරමාර්ථය වුණේ අපේ ලෝක දර්ශනයේ දිනය සැමරීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධ වුණු විශේෂයෙන් මම වැඩි කාලයක් ගන්නෙ නැහැ. මොකද අපේ දේශකතුමාට ආරාධනා කරන්න ඕනේ, දේශනය අහන්න ඕනේ, දේශනය වෙනුවෙන්ම පැමිණි අය ඉන්නවා. ඒ දේශනය වෙනුවෙන්ම Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වුණු ගොඩක් අය ඉන්නවා. ඒ නිසා මම මේ අවස්ථාවේ නම් සම්බන්ධ වුණු විශේෂයෙන්ම අපේ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කුමුකන්දර රේතු ස්වාමීන් වහන්සේ, ඒ වගේම මහාචාර්ය ගාමිණී අපරාජ් මහතා, ඒ වගේම ආචාර්ය තරංගධර්මිත මහතා, මේ ආචාර්ය මනෝජ් හරිචන්ද්‍ර මහත්මිය, ආචාර්ය චමිලා සිරිවර්ධන මහත්මිය, නතාලියා ෆර්නැන්ඩෝ මහත්මිය, ඒ වගේම ජන සංවේදන අධ්‍යනාංශයෙන් පැමිණි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අංශ ප්‍රධානතුමා අරුණ රොක්ලින මහත්මයා, ඒ වගේම ක්‍රීඩා විශ්‍රාන්ති අධ්‍යනාංශයේ වැඩ බලන අංශාධිපති අනෝ රත්නායක මහත්මයා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ මේ අද දේශනය සඳහා පැමිණියට මම පිළිගන්නවා ඉතා ආදරෙන් ගෞරවයෙන්. ඒ වගේම ප්‍රිය විද්‍යාර්ථීන් ඔබ සියලු දෙනාම අද අපට ශක්තිය මේ අවස්ථාව ලස්සන කරගන්න, මේ අවස්ථාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම Zoom තාක්ෂණය හරහා අද මේ කටයුත්ත මේ දේශනය බෙදා හරිනවා. ඒ දේශනය සඳහා Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වෙන සියලු දෙනාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. එහෙනම් මම හිතන්නේ අද දවස මම දර්ශන අධ්‍යනාංශය අංශාධිපතිතුමිය ලෙස මේ අද දවස ඵලදායි සහ ඉතාමත් ප්‍රායෝගිකව මේ දර්ශනය කියන එක දකින්න අපි කියන දර්ශනය විෂය තුලින් දකිමු, දර්ශනය විෂය තුලින් ලෝකය දකිමු. ඒක අද උදාහරණයක් සපයයි. ඉතින් සමාජ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. බොහොම ස්තුතියි. හොඳයි, දර්ශන අධ්‍යනාංශයේ අංශ ප්‍රධානතුමින් ඔබතුමීට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනු ලබනවා. එහෙමනම් මේ සූදානම අද දේශනයට අදාළ දේශකයාගේ පූර්විකාව සපයන්නට, එසේනම් දේශකයා හැඳින්වීම සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා දර්ශන අධ්‍යනාංශයේ මහාචාර්ය ගාමිණී අපුආරච්චි මහතාට. ස්වාමීන් වහන්සේ අද දින අපගේ ආරාධිත දේශක සුමනසිරි ලියනගේ මහාචාර්යතුමනි, අංශාධිපතිතුමියනි, ජනසන්නිවේදන සහ ක්‍රීඩා අධ්‍යයන අංශාධිපතිවරුනි, අපගේ අධ්‍යයන අංශයේ මගේ සහෝදර ආචාර්යවරුනි, අනිකුත් සහභාගී වෙන නොනාවරුනි මහතුරුනි, විද්‍යාර්ථීනි, මහාචාර්ය සුමනසිරි ලියනගේ අපි දන්න ආකාරයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සේවය කළ මහාචාර්යවරයෙක්. එතකොට එතුමාගේ ඇත්තටම දේශපාලන විද්‍යාව අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්. එතකොට එතුමාගේ විශේෂ විෂය ක්ෂේත්‍ර ලෙස අපි හඳුනාගෙන තිබෙනවා දේශපාලන ආර්ථික විද්‍යාව. දේශපාලන ආර්ථික විද්‍යාව දර්ශනීය විෂයටත් සම්බන්ධයි. ඒක මේ දේශපාලනයයි ආර්ථිකයයි දෙක එකට මේ සම්බන්ධ වෙලා දර්ශනයත් සම්බන්ධ වෙන විෂය ක්ෂේත්‍රයක්. ඒක තමයි මූලික විෂය ක්ෂේත්‍රය එතුමාගේ. ඒ ඔස්සේ යමින් එතුමාගේ ඊට අමතරව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ඊට පස්සේ මේ ජාතීන් අතර තියෙන ගැටුම්, සාමය, බලය බෙදා හැරීම, මෙන්න මේ වගේ විෂය ක්ෂේත්‍ර තමයි එතුමාගේ අධ්‍යයන ක්ෂේත්‍ර, පර්යේක්ෂණ ක්ෂේත්‍ර හැටියට අපි හඳුනන්නේ. මේ හැමතෙම වඩා මේ දේවල් ඔබට කොහොමදත් එතුමා ගැන තොරතුරු හොයාගන්න පුළුවන්
මේ අන්තර්ජාලයට ගියාම වඩාත් වැදගත් වෙන්නේ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා මම හඳුනාගන්නේ 1990 දශකයේ අගභාගයේ සහ 2000 ගණන් වල මුල් භාගයේ මේ කාලය තමයි ලංකාවේ සාමය පිළිබඳ අදහස ඉදිරියට ගමන් කළ කාලය ඒ යුගය ඒක සමාජ ව්‍යාපාරයක් සහ ශාස්ත්‍රීය සංවාදයක් ලෙස ඒ කාලේ ඉදිරියට පැමිණියා. ඒ සමගම මහාචාර්ය සුමනසිරි ලියනගේ කියන චරිතයත් ඉදිරියට පැමිණියා. මහාචාර්ය සුමනසිරි ලියනගේ පමණක් නෙමෙයි මෙහි විද්වතුන් රාශියක් සිටියා. අපිට මතකයි මහාචාර්ය මහාචාර්ය කීරවැල්ල මෙහි සිටියා. ඒ වගේම මහාචාර්ය නවරත්න බණ්ඩා මෙහි සිටියා. රංජිත් අමරසිංහ මහාචාර්යතුමා මෙහි හිටියා. ඒ වගේම අමල් ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ මේට සම්බන්ධ වී සිටියා. මේ ආකාරයට විද්වතුන් හැම විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කරමින් විද්වතුන් විශාල ප්‍රමාණයක් මේ සංවාදයට සම්බන්ධ වී සිටියා. අපේ අධ්‍යයනාංශය මේ කතිකාවතට සම්බන්ධ වෙන්නේ ඉවකට අපේ අධ්‍යයනාංශයේ සේවය කළ මහාචාර්ය ජයන්ත සෙනවිරත්න මහතා ඔස්සේ. මටත් මහාචාර්ය ජයන්ත සෙනවිරත්න මහතා මගින් ඔවුන්ගේ යම් වැඩපිළිවෙළවල් වලට සම්බන්ධ වෙන්න හැකි වුණා. ඔවුන්ව අඳුර ගන්න හැකියාවක් ලැබුණා. ඔවුන් ඇසුරු කරන්නට හැකියාවක් ලැබුණා. මේ ඇසුරු කිරීමේදී මා දුටු දේ තමයි මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ මේ පිරිස අද අපගේ ආරාධිත දේශක මහාචාර්ය සුමනසිරි ලියනගේ බැවින් මම එතුමාගේ නම විශේෂයෙන් සඳහන් කරන්නම්. අර ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සම්භාවනීය විද්වත් මහාචාර්යවරුන්ගේ යුගයේ අවසාන කණ්ඩායම. ඔය තමයි අවසාන කණ්ඩායම. එක අතකට මට වාසනාවක් ලැබුණා ඒ අවසාන පිරිස ඇසුරු කරන්න, ඔවුන් සමග කතා බහ කරන්න, ගනුදෙනු කරන්න, සංවාද කරන්න, ඔවුන් දෙස බලා සිටින්නට මට තරුණයෙක් ලෙස අවස්ථාව ලැබුණා. ඉතින් එතුමා මේ සම්භාවනීය ඒ විද්වත් යුගයේ ඊටම වැදගත් පුරුකක්. එතකොට මේ අයගේ තිවිච්ච මහාචාර්ය සුමනසිරි ලියනගේ වගේම ඒ පිරිස පොදුවේ ගත්තාම ඔවුන් වාමවාදී, ඔවුන් වාමාංශිකයන්. ඒ වගේම ඔවුන් ලිබරල්වාදී බුද්ධිමතු. මොවුන් මිනිසයන් හැටියට ඉතාම හොඳ මිනිසුන්. ඔවුන් ඇසුරු කිරීමේදී දීර්ඝ කාලයක් ඔවුන් දෙස බලා සිටීමේදී මට පේන දේ තමයි ඔවුන් හොඳ මිනිස්සු, හොඳ මිතුරු. මම එතකොට කනිෂ්ඨ ආචාර්යවරයෙක් මහාචාර්ය රංජිත් අමරසිංහ වගේ කෙනෙක් ගත්තාම උගාක් ජේෂ්ඨ තත්ත්වයක හිටියා. නමුත් ගියහම මටත් බොහොම සුහදව කතා බහ කරලා මිතුරෙකුට වගේ සැලකලා ඒ මිතුරෙකුට ලෙස සැලකීමම නෙමෙයි ඔවුන් හොඳ මිනිසුන් කියලා මම හිතන්නේ. ඔවුන් චරිතය වශයෙන්ම, ඔවුන් පුද්ගලයන් වශයෙන්ම, ඔවුන්ගේ ගතිගුණ වශයෙන්ම ඔවුන් යහපත් මිනිසයන්. මෙහිදී මට හිතෙන එක දෙයක් තමයි සමහර විට ඔවුන්ගේ මේ වාමවාදී ස්වභාවය ඔවුන්ගේ මේ යහපත් චරිතයට හේතුවක් වෙන්න ඇති. අපි බොහෝ තැන්වල දැකලා තියෙනවා මේ පිරිස හැරුණත් පොදුවේ ලංකාවේ පැරණි වාමාංශිකයෝ හොඳ මිනිස්සු. ඒ වගේම මට හිතෙන එක දෙයක් තමයි මේ පැරණි වම කඩම් වැටුණට පස්සේ ඒ පිරිසට මොකද වුනේ? බොහෝ විට මම දැක්කේ ඔවුන් ක්‍රමයෙන් පසුබහිනවා මානව අයිතිවාසිකම්, සමාජ සංශෝධන, ව්‍යවස්ථා සංශෝධන වගේ වැඩපිළිවෙළ වලට ක්‍රමයෙන් පසුබහිනවා. මහාචාර්ය සුමනසිරි ලියනගේ මැතිතුමන්ගෙන් දේශනයේදීම මම දැනගන්න කැමතියි මේක පරිහානියක්ද? එහෙම නැත්නම් උපාය මාර්ග වෙනස් කිරීමක්ද කියන එකත් එතුමාගෙන් මම දැනගන්න කැමතියි.
එතුමා අද දින දේශනයට තෝරගෙන තිබෙන මාතෘකාව තමයි සමාජ පන්තිය දාර්ශනික ප්‍රභේදයක් ලෙස. මේක තමයි එතුමා තෝරගෙන තිබෙන මාතෘකාව. මේක ඊටම වැදගත් මාතෘකාවක්. ඒකට හේතුව විශේෂයෙන්ම දර්ශනීය පැත්තෙන් දේශපාලන විද්‍යාව පැත්තෙන් එක පැත්තකින් මේක බලන්න පුළුවන්, සමාජ විද්‍යාව පැත්තෙන් උත් බලන්න පුළුවන්. නමුත් දර්ශනීය පැත්ත වශයෙන් අපිට තියෙන වැදගත් දේ තමයි අපි දන්නවා 20 වෙනි සතවර්ෂයේ මුල් භාගයේ ඇති විශේෂම විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් නිසා මේ බාහිර ලෝකයේ යථාර්ථය කියන එක දැවැන්ත අභියෝගයකට භාජනය වුණා. බාහිර ලෝකයේ එවැනි යථාර්ථයක් තිබෙනවාද කියන එක ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දැන් මෙතන එක වචනයක් කියවුණා, මම හිතන්නේ අපේ පීඨාධිපතිතුමාගෙන් වෙන්නේ නැති මේ සත්‍ය ඥානය කියන එකක්. එතකොට ඔය සත්‍ය ඥානයත් අභියෝගයට ලක් වුණා. එහෙම සත්‍ය ඥානය කියලා පරමාදර්ශී ඥානයක් මොකක්වත් නැහැ. එහෙම බාහිර ලෝකයකුත් නැහැ කියලා අභියෝගයට භාජනය වුණා. මේක අපේ දේශනයට සම්බන්ධ වෙන්නේ එවිට ඒ අභියෝගයට මුහුණ දුන්න දාර්ශනික ගුරුකුල අතර එක ගුරුකුලයක් තමයි මාක්ස්වාදය. බාහිර ලෝකයේ යථාර්ථයක් නොමැතිනම්, යථාර්ථයේ ගැටලු සහගත නම් මාක්ස්වාදය කොතනකද ස්ථාපිත කරන්නේ? මේ ගැටලුවට මුහුණ දෙන්න මාක්ස් ජීවතුන් අතර හිටියේ නෑ, එංගල්ස් ජීවතුන් අතර හිටියේ නෑ, ලෙනින් ජීවතුන් අතර හිටියා. ලෙනින් මේ ගැන අධ්‍යයනය කරා 1915 ඒ ගැනම සම්භාවනීය ග්‍රන්ථයක් රචනා කළා. ඒ ග්‍රන්ථය මම මෑතකදීත් කියවලා බැලුවා. නමුත් මම තරුණයෙක් හැටියට ඒ ග්‍රන්ථය කියවන කාලේ මට හිතුනේ මේක මහා විශිෂ්ට ග්‍රන්ථයක් කියලා. හැබැයි දැන් මම වැඩිහිටියෙක් හැටියට ඒ ග්‍රන්ථය කියවලා බැලුවාම මට ඒකේ කිසිම විශිෂ්ටත්වයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර ලෝකයේ යථාර්ථයට එල්ල කළ අභියෝගයට ලෙනින් දෙන ආරක්ෂාව, දැන් ඒකට දෙන ප්‍රතිප්‍රහාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවයි මට වැටහෙන්නේ. මෙන්න මේ වගේ පසුබිමක තමයි, මේ වගේ දාර්ශනික පසුබිමක තමයි මේ සමාජ පන්තිය කියන ප්‍රශ්නය එන්නේ. මම දන්නේ මහාචාර්ය සුමනසිරි ලියනගේ මම කතා කරපු දාර්ශනික පැත්තෙන්ම යයිද, එහෙම නැත්නම් වඩාත් සමාජ න්‍යායාත්මක පැත්තෙන් යයිද කියලා. කෙසේ හෝ සමාජ පන්තියත් අභියෝගයට භාජනය වූ බව විවිධ සමාජ විද්‍යාඥයන් අපිට පෙන්වලා දීලා තියෙනවා. කෙසේ හෝ අපි එතුමාගේ දේශනෙන් මේ සියල්ල අපි අසාගෙන සිටිමු. එතුමා හොඳ ගුරුවරයෙක්, එතුමා හොඳ විද්වතෙක්, එතුමා හොඳ පර්යේක්ෂකයෙක්, එතුමා හොඳ සංනිවේදකයෙක්, ඒ වගේම එතුමා හොඳ මිනිසෙක්. මෙන්න මේක තමයි මට මහාචාර්ය සුමනසිරි ලියනගේ ගැන සඳහන් කරන්න තිබෙන්නේ. හොඳයි, ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය ගාමිණී හපුවරච්චි මහතාට. අද දවසේ සිදු කරන ලබන මේ දේශනාවේ ප්‍රධාන දේශකතුමන්ගේ ඒ පූර්වකාව සපයමින් මේ දේශනාව සඳහායි අපි ආරාධනා කරේ. ඒ වගේම තමයි මේ දේශනාවේ අන්තර්ගතයේ කොයි විදිහට සිදු වේද කියන කාරණා පිළිබඳව අපිව දැනුවත් කරන්න. එසේනම් මේ සූදානම අද දවසේ විශේෂිත වූ වැඩ කටයුත්තට ඔබව සම්බන්ධ කරන්න. බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන ලබනවා අද දේශනාව සිදු කිරීම සඳහා ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ ආචාර්යතුමනි ඔබතුමාට. ස්වාමීන් වහන්සේ, මිත්‍රවරුනි, ඒ වගේම ශිෂ්‍යා මම මුලින්ම
ස්තුතිවන්ත වෙනවා ලෝක දර්ශන දිනය වෙනුවෙන් පවත්වන මේ රැස්වීමේ කතිකයෙකු ලෙස ආරාධනා කිරීම ගැන මා උගන්වපු විෂය දර්ශනයට තරම් ආසන්න විෂයක් නෙවෙයි. මා ඉගෙන ගන්නා කාලයේ ඒ විෂය දර්ශනයට සෑහෙන ආසන්නව තිබූ විෂයක්. නමුත් පහුගිය දශක දෙකක විතර කාලය තුල ආර්ථික විද්‍යාව කියන විෂය දර්ශන විෂයෙන් ගොඩාක් ඈත්වීමක් දකින්නට ලැබෙනවා. මම හිතන්නේ මේක අපි ධනාත්මක දෙයක් ලෙස හිතන්නට බෑ. මොකද මම පුජ්‍යලිකව කල්පනා කරනවා සමාජ මානව විද්‍යා විෂය ශාස්ත්‍රයන්හි පදනම් දෙකක්. පළවෙනි පදනම තමයි දර්ශනය. දෙවැන්න තමයි ඉතිහාසය. මේ තමයි මේ ෆැකල්ටිස් වල සමාජ අධ්‍යයන මානව ශාස්ත්‍ර පීඨයන්හි වඩාම වැදගත් විෂයන් දෙක හැටියට මා සලකන විෂයන් දෙක. මම අද සාකච්ඡාව සඳහා තෝරගත්ත මාතෘකාව තරමක් දුරට මගේ විෂයට ආසන්න වෙන ඒ වගේම මගේ සිතුම් පැතුම් වලට ආසන්න වෙන මාතෘකාවක් දාර්ශනික ප්‍රවර්ගයක් ලෙස සමාජ පන්තිය කියන එක. ඒ ප්‍රවර්ගය කියන වචනය ඉංග්‍රීසියෙන් අපි කැටගරි කියන්නේ. මේක අපි ඉංග්‍රීසියට දැම්මොත් social class as a philosophical category කියන එක තමයි මේ මාතෘකාවෙන් කියවෙන්නේ. මම දන්නේ වෙලාව කොහොමද හසුරුවා ගන්නද කියලා. නමුත් මම පුළුවන් තරම් මහන්සි ගන්නම් මේ කරුණ සම්බන්ධව කිසියම් අදහස් මාලාවක් ඉදිරියට දාන්න. Right. Thanks. දැන් මම මේ දක්වන්නේ මේක දර්ශනයට තරම් ප්‍රියජනක නොවෙන්න පුළුවන්. මේ තමයි ලංකාවේ 2019 occupational structure එක. ඒ කියන්නේ වැඩ කරන අයගේ ව්‍යුහය. දැන් මේ ව්‍යුහය අරන් බැලුවොත් මම දන්නේ කොච්චර ඉලක්කම් මම හිතන්නේ පේනවා. මේ ව්‍යුහය අරන් බැලුවොත් අපිට පේනවා ශ්‍රී ලංකාවේ ජන සමාජය ප්‍රධාන වශයෙන් පන්ති දෙකකට බෙදන්න. ඒ කියන්නේ මේකේ හරි. මේකේ නෑ හරි. මං හිතන්නේ හරි. ඔව්. මේකේ මේ තුන්වෙනි තලයේ ඉඳලා මම බැලුවේ ඒක මේකෙන් ලියන්න පුළුවන්ද කියලා. ඔව්. මේකේ තුන්වෙනි තලයේ ඉඳලා අවසානයකට උඩ වෙනකම් කොටස අපි සාමාන්‍යයෙන් කියන වැඩ කරන සමාජ පන්ති. ඒ අය එක එක මට්ටම් වල ඉන්නවා. මම එතෙන්ට පස්සේ එන්න. සෝවියට් රුසියාවේ චිත්‍රයක සමාජ පන්තින් මෙන්න මේ විදිහේ
චිත්‍රයකින් සෝවියට් චිත්‍රකාරයෙක් චිත්‍ර ශිල්පියෙක් ඇඳලා තියෙනවා. කොහොමද මේ සමාජ පන්ති ඓතිහාසික විකාශනය වුණු ආකාරය. යටින්ම තියෙන්නේ අපි ඉන්න ධනේශ්වර ජාත්‍යන්තර ධනේශ්වර සමාජය. ඊට ඉස්සෙල්ලා සමාජ රූප පිළිබඳව තමයි ඊට ඉහළ තට්ටු 4ක දක්වලා තියෙන්නේ. දැන් මේ තමයි විශේෂයෙන් සමාජ විද්‍යාවේ සමාජ විද්‍යාවේ පන්තිය ගැන කතා කරනවා නම් මේවා තමයි වුන් අවධාරණය කරන කරුණ. නමුත් මම මේ කරුණු නෙමෙයි අද අවධාරණය කරන්නට යන්නේ. මීට වඩා වෙනස් පැතිකඩක් කරන්නට යන්නේ. මේ තමයි මගේ න්‍යායාත්මක ප්‍රවේශය. මම මේ ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියන එක මගෙන් ඇහුවොත් මේ ඩැනියල් බෙන්සේට් කියන ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක් ඕනෙන් අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා පිය ගියා. ඒ ඩැනියල් බෙන්සේට් සඳහන් කරනවා මෙන්න මෙහි. මේක කියව ගන්න පුළුවන්. නමුත් මම කියවන්න. සමාජ සිද්ධිවාචකයක් ලෙස. ඒ කියන්නේ සමාජයේ තියෙන ෆැක්ට් එකක්. සිද්ධිවාචකයන් ෆැක්ට් එකක්. යථානුභූතවාදී සමාජ විද්‍යාව. අපි මේ පොසිටිවිස්ට් සෝෂල් සයන්ස් සෝෂියොලොජි කියලා කියන්නේ. ඔය හුඟක් අපි ඉගෙන ගන්න විෂයන් පොසිටිවිස්ට් ආර්ථික විද්‍යාව සම්පූර්ණ පොසිටිවිස්ට් ආර්ථික විද්‍යාව පිළිගන්නවා. ඒ යථානුභූතවාදී සමාජ විද්‍යාව මේ ෆැක්ට් එක සලකන්නේ දේවල් හැටියට, things හැටියට. නමුත් මාක්ස් මගේ සාකච්ඡාව මූලික වශයෙන් අවධානය කරන්නේ මාක්ස් මේක සලකන්නේ හැම වෙලාවෙම සමාජය යම් කිසි සමාජයක් සලකන්නේ සම්බන්ධතාවයක් හැටියට. කියන්නේ පොසිටිවිස්ට් ෆිලොසොෆි එක සලකන්නේ ෆැක්ට් එකක් හැටියට. එමෙතන ඩයලෙක්ටිකල් අපෝහක දර්ශනය සලකන්නේ මේක සම්බන්ධතා පද්ධතියක් හැටියට. මම පස්සේ තවත් එන්නම්. සාමාන්‍යයෙන් ෆැක්ට් එකක් හැටියට සලකනකොට මෙන්න මේක තමයි මගේ සාකච්ඡාවේ මූලික අරමුණ වෙන්නේ. අපි නිර්වචන හොයනවා. definitions. ඕනම විශේෂයකට ගත්තාම අපි වක්‍ර definition එකක් හොයනවා. definitions එකක් මාක්ස්ට නෑ. මෙන්න මේක තමයි වැදගත්ම කරුණ. මාක්ස් තමන්ගේ දර්ශනය එහෙම නැත්නම් අපෝහක දර්ශනය එහෙම නැත්නම් අපි කියන යථාර්ථවාදී අපෝහක කියන දර්ශනය විශේෂයෙන්ම ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටියා මහාචාර්යවරයෙක් ඔහු විසින් හඳුන්වන විදිහට definitions උඩ නෙමෙයි අපි විද්‍යාවක් ගොඩනගන්න ඕන determinations. අංගෙන් පස්සේ මොකද්ද කියලා ඒ කියන්නේ නිර්වචන මත නෙමෙයි නිර්ණායකයන් එහෙම නැත්නම් සමහර විට මම හිතන දර්ශනය යොදනවා තත්වාරෝපණය කියන වචනය. ඒ අය තමයි ඒ පදනම් කරගෙන තමයි දර්ශනය ගොඩනගන්නේ. එතකොට මාක්ස් පන්තිය නිර්වචනය කරේ නැහැ. දැන් කවුරු හරි අහන්න පුළුවන් මෙන්න මේක නිර්වචනයක් නේද මෙහෙම කියලා තියෙන්නේ නේද? එහෙම කියපුව තියෙනවා. නමුත් ඒක නෙමෙයි මාක්ස් තමන්ගේ දර්ශනය සකස් කර පදනම වෙන්නේ ඒව නෙමෙයි. ඒ වරින් වර තනින් තන නිර්වචන වගේම තියෙනවා. නමුත් මූලික වශයෙන් ඔහු පන්ති අතර සම්බන්ධතා සහ ගැටුම් තමයි අල්ලගත්තේ. පන්තිය නමින් ලේබල් ගත කළ සමාජ සිද්ධි වාචකය ඒ සිද්ධිය යක් කැමරාවකට ගෑපෙන්නේ. එයා කරන්නේ මොකද්ද? මේකේ ගතිකත්වය පෙන්වුම් කරනවා. ඒ නිසා ඒක උදකලා කරගෙන නිකන් නිර්වචන ගත්තොත් බෙන්සෙට් කියනවා මේක පිස්සුවක් ප්‍රලාපයක් වෙන්නට පුළුවන්. මේ තමයි මගේ ප්‍රවේශයේ රාමුව. මම යලිත් කියනවා නම් මම පෙන්වුම් කරන්න යන්නේ දාර්ශනික ප්‍රශ්නය. එනම් යම්කිසි සමාජ සංසිද්ධියක් සමාජයට භෞතික සංස්කෘතියක් වෙන්න පුළුවන්. අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ
ඒවා ගැන ඒවායේ තිබෙනා වූ විවිධ අංග එකහු කරලා කරන නිර්වචනයන් මත නොවේ ඒවා සම්බන්ධ වෙන්නේ කුමන පද්ධතීන් සමගද කියන කරුණුට තමයි අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ. මේක තමයි මගේ ප්‍රවේශය. මම මේ ප්‍රවේශයට තව ටිකක් එහෙට මෙහෙට යන්න පුළුවන් අපි සාකච්ඡා කරන අතර. Determinations නිර්ණය හෝ තත්වාරූපණය. මම දන්නේ වෙන වචනයක් පාවිච්චි කරන්න කියලා. මේකට මට අහුණු ඩික්ෂනරි එක තිබෙන තේරුම් ගැනීම තමයි the process of establishing something exactly by calculation or research. අපි නිර්ණයක් කියලා කියන්නේ එක්කෝ ගණන් බැලීමකින් එක්කෝ පරීක්ෂණයකින් යම්කිසි දෙයක් හරියටම මොකක්ද කියලා තේරුම් ගැනීමට උත්සාහ කරන ක්‍රියාවක්. දැන් නිර්වචනය කියන්නේ මොකක්ද අහුවති? අපි නිර්වචනයට කියන්නේ enumeration of criteria. එක ඒවයි තියෙන චරිතාංග එක්කහු කරලා ඒවා සංඛ්‍යාගත කිරීමෙන් තමයි අපි නිර්වචනයක් හොයන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් යම් කෙනෙකුට පන්ති නිර්වචනය කරන්න පුළුවන්. පහළ පන්තියේ කෙනා අඳින්නේ මෙහෙමයි, කන්නේ මෙහෙමයි, හැඩ ගැහෙන්නේ මෙහෙමයි, හිතන්නේ මෙහෙමයි. මේ වගේ මේවා පිළිගත කරා. නමුත් determination කියන එකේදී ඒ පුද්ගලයා අනිකුත් සමාජ තීරුවක කොහොමද හැඩගැහෙන්නේ, කතා කරන්නේ, වැඩ කරන්නේ කියන සම්බන්ධතා පද්ධතිය තමයි සැලකිල්ලට ගනු ලබන්නේ. දැන් මේක තවත් දාර්ශනික වචන, දාර්ශනික ක්‍රමයක්. ඒක තමයි අපි කොහොමද සිදුවීමක් දිහා බලන්නේ. මේ තමයි මාක්ස් විසින් දේශපාලන ආර්ථික විද්‍යාවේ විධි ක්‍රමය පිළිබඳව ලියපු සටහනකින් කොටස. ආර්ථික විද්‍යාව කියන එක මොකද්ද කියලා අහන සාමාන්‍ය පොතක තියෙන එක බැලුවොත් මේක ඊට වඩා හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. මොකද මාක්ස් සඳහන් කරන්නේ අපි හැම වෙලාවෙම ආරම්භ කරන්නට ඕනේ real concrete සත්‍ය සංයුක්තය. ඒ කියන්නේ මොනවද අපිට පේන තින්නේ. හැබැයි අපි ඒක සත්‍යය කියලා හිතුවොත් අපි වැඩ වරද්දනවා. ඒ කියන්නේ අපට පෙනෙන දෘශ්‍යමානය සත්‍ය ලෙස පෙන්වනවා නම් මාක්ස් කියනවා විද්‍යාවන් ඕනේ. විද්‍යාවන් ඕන වෙන්නේ එකෙන් කියන්නේ දෘශ්‍යමානයන් බොරු කියන. එකෙන් කියවෙන්නේ දෘශ්‍යමානයන් මිත්‍යාව. එකෙන් කියන්නේ දෘශ්‍යමානයන් වැඩක් නැහැ. නමුත් එකෙන් කියන්නේ දෘශ්‍යමානයන් මට්ටමේ නතර වීමෙන් සත්‍යය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපි පස්සේ අපේ හපුආරච්චි මහත්මයා අහපු ප්‍රශ්නයට බහිමු සමහර විට මොකද්ද මේ සත්‍ය කියන කරුණ, මේක නිර්පේක්ෂද මොකද්ද කියන එකට පස්සේ යමු වෙලාපත් යනවා. එතකොට මේක මේ විදිහට කියනවා. දැන් මම පෙන්වන්න යන්නේ, මම මේ මූලික වශයෙන් කරන්න යන්නේ අර definitions නැතුව determination කියන එක හරහා සමාජ පන්තිය තේරුම් කිරීම මාක්ස් කොහොමද කරේ කියන එක සාකච්ඡා කිරීම තමයි මූලික වශයෙන් අදහස් වෙන්නේ. මම මෙතනදී යොදා ගන්න පොතපත් විශේෂයෙන් මාක්ස්ගේ පොතපත් කීපයක් තියෙනවා. ඒවා තමයි මේ ලයිස්තුවේ තියෙන්නේ. මේ ලයිස්තුවෙන් රතු පාටට තියෙන ඒවා වඩා අවධාරණය කරන ලියවිලි. අනිත් ඒවාට වරින් වර යනවා. මම මේවත් වැඩි කියන්නේ. ඊළඟට මේ පොත් ටික. මොකද මේ පොත් දෙවර්ගයක්. දැන් මේ පොත්වල තියෙන්නේ මේ ඉතිහාසය සිදුවීම් ගැන අන්න එහෙම වරවා න්‍යායාත්මක. මේ දෙකම ගන්නවා. මේ නමුත් මේ බෙදී මෙච්චර මොකද නැහැ. කොහොමද මේ පොත් වර්ග තමයි මම මූලික වශයෙන් සාකච්ඡාවට ගන්න. හොඳයි. දැන් අපි බලමු. මාක්ස්ගේ පළවෙනි ක්ලාස් ගැන පළවෙනි ඩිටර්මිනේෂන්. ඒක තමයි
එයාගේ වොලියුම් 1 කියන පොතේ මාක්ස්ගේ තියෙනවා අර කැපිටල් කියන පොත. ඒ පොතේ පළවෙනි වෙනුමේ තියෙන්නේ පන්තිය කියන එක ගැන ෆස්ට් ඩිටර්මිනේෂන්. ඒක කොහොමද එයා කරන්නේ? මාක්ස්ගේ පළවෙනි වෙනුම අනුව එක ධනපතියයි ඉන්නේ. ධනපතියෝ කීප දෙනෙක්. ඊළඟට එයාගේ වැඩ කරන එයාට ශ්‍රමයේ විකුණලා වැඩ කරන කම්කරු. ඒතර මේ ෆස්ට් ඩිටර්මිනේෂන් එකේදී බලන්නේ එහෙම විස්තර කරන්න යන්නේ ප්‍රාර්ථනය හා ශ්‍රමය අතර තිබෙන සම්බන්ධතාවය පදනම් කරගෙන ශ්‍රමයෙන් අතිරික්තයක් උත්තරණය කරමින් සමාජයක් ගොඩනැගෙන ආකාරය තමයි ඔහු පෙන්වු කරන්නේ. වැනි සමාජයක තියෙන පන්ති තුනයි. ඉඩම් හිමියෝ ඉන්නවා, වැටුප් ශ්‍රමිකයෝ ඉන්නවා. ඒ කියන්නේ වැටුප් අනිතා ඉන්නවා, ව්‍යාපාර හිමියෝ, ධනේශයෝ. දැන් ඔය තමයි වොලියුම් 1 එක දැන් මම පෙන්නන්න හදන්නේ. අර රියල් කොන්ක්‍රීට් එක එහෙම නැත්නම් සත්‍යය මාක්ස් දුරට ගෙනියන. දැන් මෙහෙම අහන්නකෝ. හුඟක් ළඟට වෙලා බැලුවොත් අලියෙක් අඳුර ගන්න බෑනේ. කකුල් ළඟ ඉන්න කෙනෙක් කියනකොට අලියා කකුල්. කන ළඟ ඉන්න කාලියා කුල්ලක් වගේ මොකක් හරි එකක් කියන්නේ. ඒතර අලියා හරියට අඳුර ගන්න නම් අපිට සිද්ධ වෙනවා අලියෙන් ටිකක් දුරට යන්න. එතකොට තමයි අපිට අලියා තරඟ හැඩේ මොකද කියලා දැනගන්න. ඒ වගේ මාක්ස් අර මේකෙන් මෙහාට ඇවිල්ලා එයා ඉස්සෙල්ලම හිතාගත්ත මෙන්න මෙහෙම සමාජය. එහෙම සමාජ නෑ මේ මාක්ස් කියන සමාජ කොහෙවන්නේ? ඒක මාක්ස් දන්නවා. නමුත් මේ සමාජය තේරුම් ගැනීමට නම් මෙන්න මේ වියුක්තකරණය මූලික වශයෙන් කළ යුතුයි කියලා තමයි පළවෙනි වෙළුමේ. දැන් පළවෙනි වෙළඳ පොළවල් නැහැ. මුකුත් නැහැ. පළවෙනි වෙළුම වල කාටවත් කියන්න බෑ හාල් මිලයි කියලා. පළවෙනි වෙළුම බල්ලලා තා කාටවත් කියන්න බෑ. ඇයි මේ හිටි ගමන් කැරට් ලොකුනේ. ඒක කියන්න බෑ. දෙවනි වෙළුමේදී තමයි ඔහු ගේන්නේ මේ භාණ්ඩ වෙළඳපළ කියන අදහස. එතකොට එතෙන්දී ඒ විදිහට ගේන්නේ. තුන්වෙනි වෙළුමේදී තමයි ඔහු සමස්ත ධනේශ්වර ක්‍රමය කියන එකක් හැටියට අරගෙන සාකච්ඡා කරන්නේ. ඒකේ ඉන්නවා විවිධ ධනපතියෝ, විවිධ අය විදිහට ඉන්න පිරිස් ඉන්නවා. එතකොට මේ පළවෙනි වෙළුම, දෙවෙනි වෙළුම, තුන්වෙනි වෙළුම කියලා කියන්නේ පන්තිය පිළිබඳ ප්‍රශ්නය ඩිටර්මිනේට් කරන අවස්ථා එහෙම නැත්නම් අදියර තුනක් හැටියට දක්වන්නට පුළුවන්. ඔව්. දැන් මම මේක පන්නන්නම්. දැන් මේ තමයි ඔය සමස්තයම සාකච්ඡාවට ගත්තොත් අපිට මාක්ස්ගේ පන්තියේන චිත්‍රය සටහන්ගත කරගන්න පුළුවන් වෙන්නේ. මේක තියෙනවා මාකට් තුනක්. ෆයිනෑන්ෂල් මාකට් එක තියෙනවා මේ පැත්තෙම. ස්ටොක් එක්ස්චේන්ජ්, බැංකු, අරවමන ඔක්කොම තියෙනවා. ඊළඟට ෆැක්ටර් මාකට් එක තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයක් කරන්න අවශ්‍ය දේවල් ගන්න මාකට් එක තියෙනවා. ඊළඟට පොඩි හිඩහැක් තියෙනවා. ආයි අන්තිමට තියෙනවා හදපු දේවල් විකුණන මාකට්. මෙන්න මේ ටික ඒ කියන්නේ මේ සෝෂල් ප්‍රොඩක්ෂන් එක කියලා කියන කොටස මේ කෑ. ඔය ටික අපිට පෙන්වන්නේ නැහැ. දැන් සුපර් මාකට් එකකට අවසර ගන්න ඕනේ නැහැ නේද? ඕඩර් කරන්න යන්න. සල්ලි තිබුණත් ඕඩර් නිකන් ගිහබල්ලෙන්න. හැබැයි ෆ්‍රී ට්‍රේඩ් සෝකේ කම්පැනියකට යන්න බෑ. ගහලා තියෙනවා ඇතුල් වීම තහනම්. ඇයි එහෙම ගහන්නේ? එහෙම ගහන්නේ ඇත්ත අතිරික්ත වටිනාකම නිෂ්පාදනය කරන්නේ අන්න එතන නිසා. සුපර් මාකට් එක නෙමෙයි වෙන තැනක නෙමෙයි ඇත්ත අතිරික්ත වටිනාකම ඇත්ත අතිරික්ත නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ නොපෙනෙන වැසුණු විවෘත නොවුණු ස්ථාන.
හොඳයි. ඔය තමයි මාක්ස් මම කෙටි කරලා කියන්නේ මාක්ස් පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි නිර්ණයයන් කරන්නේ එයාගේ ප්‍රාග්ධනය කියන පොතේ පළවෙනි බෙලුමේ එක නිර්ණයක් කරනවා ඊළඟට එයා ටිකක් ඇඩ් කරනවා දෙවෙනි නිර්ණය කරනවා ඊළඟට තවත් ඇඩ් කරලා තුන්වෙනි නිර්ණය කරනවා එයා එක මට්ටම් වලින් තමයි කරන්නේ හතරවෙනි නිර්ණය මාක්ස්ගේ කෙරෙන්නේ අර මම දෙවෙනියට පොත් ටිකක් ලියනවා අන්නේ පොත් ටිකේ තමයි හතරවෙනි නිර්ණය කරන්නේ වෙනත් විදිහකින් කියනවා නම් මහ පොළවේ සැබෑ අරගලය කොහොමද වෙන්නේ ඒවා ඇස්රෙන් නිර්ණයක් කරන්නේ කොහොමද කියන එක තමයි ਉਹ සඳහන් කරන්නේ දැන් මේකෙදී අපිට දකින්න පුළුවන් මේක ගන්න වැදගත්ම පොතක් තමයි මාක්ස් ලියනවා 1850 කරන් වල 18 Brumaire of Louis Bonaparte මම අර ලැයිස්ට් දාවලා තියෙනවා Louis Bonaparte ගේ 18 වෙනි Brumaire කියන පොත මම හිතන්නේ මෙතන ඉන්නවනේ ඉතිහාසය ලියන්නේ කොහොමද කියන එක මම හිතන්නේ හොඳම මේ මොඩලයක් තමයි 18 Brumaire කියන පොත දැන් ඒකේ හු සාකච්ඡා කරනවා කොහොමද සමාජයේ කොයි කියන ප්‍රධාන පන්ති කීපය ඇරුණාම තවත් පන්ති ගොඩක් ඉන්නවා දැන් හුඟක් වෙලාවට සමාජ විද්‍යාව උගන්වන අය මාක්ස් කියන කතාව තමයි මාක්ස් සමාජයේ මධ්‍යම පන්තියක් හැදෙන දැකලා නැහැ නමුත් මාක්ස්ගේ තියෙන theories of surplus value කියලා පොතක් ඒක පොතේ ඔහොම එහෙම කියනවා රිකාඩෝට වැරදුණු තැන තමයි රිකාඩෝ කියලා කියන්නේ මාක්ස්ට ඉස්සෙල්ලා හිටපු ආර්ථික විද්‍යාව රිකාඩෝට වැරදුණු තැන තමයි මේ සමාජයේ ඉන්න අතරමැදි පන්තීන් කොහොමද බිහි වෙන්නේ කොහොමද ඇය සැකසෙන්නේ කියන කරුණ සැලකිල්ලට නොගැනීම එතකොට මේ කතාව ඔහු පෙන්눔 කරනවා විවිධ සමාජ පන්තීන් කොහොමද සමාජ අරගලවලදී මැදිහත් වෙන්නේ හිතලා බලන්න කියන කරුණ. අන්න එතෙන්දී ඔහු දකිනවා. ගොවි කියන පන්තිය එයා කියනවා මේක ඒ අරගලය නම් ඒ ගොවි කියන පන්තිය පන්තියක් නෙමෙයි මොකද යනට නිශ්චිතව තමන්ම අනන්‍ය කර ගැනීම ඒ සමාජයේ කරගන්න බැරි වුණා කියන කරුණ. මේ කරුණ සඳහන් කරනවා. ඊළඟට අපි ගත්තොත් පස්වෙනි මෙන්න මේක අපේ රටේ වම විසින් සහ අපේ රටේ හුඟක් මාක්ස්වාදී වරද්දගත්ත තැන. මොකද මේ ලියවිලි හුඟක් අය දැකලා. කාවේ මාක්ස්වාදී පිළිබඳ කතිකාවරම් බැලුවොත් කවුරුවත් මම අහලා නැහැ මේ ලියුම් ගැන කතා කරලා. මම ඒ නිසා මේ ගැන ටිකක් වැඩිපුර කියන්න. එක පස්වෙනි නිර්ණයක සම්බන්ධ. වේරා සොසිලිච් කියලා හිටිය කාන්තාවක්. එයා මේ සාර්ට වෙඩි තියන්න එහෙම ගිහිල්ලා රුසියාවෙන් පැනලා ගිහපු කෙනෙක්. එයා තමයි රුසියාවේ මාක්ස්වාදීන් පළවෙනි මාක්ස්වාදීන් 3 දෙනාගෙන් එක. ඊටු දෙන්න තමයි ප්ලෙකානොව් සහ ඇක්සල් රෝඩ් දෙන්න සහ මේ 3 දෙනා. මේ වේරා සොසිලිච් මාක්ස්ට ලිපියක් යවුවා. මොකද මේ ලිපිය කියන්නේ? රුසියාවේ හිටියා නරොඩ්නික් කියන කණ්ඩායම. ඒ කියන්නේ ගොවි ජනතාව මත පදනම් වෙච්ච ගොවි ජනතාව පදනම් කරගත්ත සටනකින් තමයි රුසියාවට ඉදිරියට යන්න පුළුවන් කියන කටසක් හිටියා. එතකොට මේ අයත් කියුවා මේ වෙනරොඩ්නික්ලා කිව්වා අපි පිළිගන්නේ මාක්ස්ගේ අදහස්. වේරා සොසිලිච් කිව්වා මාක්ස්ගේ අදහස් මේලා පිළිගන්න විදියක් නෑ. මොකද මාක්ස් කිව්වේ ධනපති ක්‍රමයේ දියුණු වෙන උගක් රටකට ඊට පස්සේ තමයි සමාජවාදී ඇති වෙන්නේ. ඉතින් වේරා සොසිලිච් මාක්ස්ට ලිපියක් ලියනවා.
මේ ඔයාගේ අදහස් පිළිගන්නවායි කියලා මෙන්න මෙහෙම කණ්ඩායමක් රුසියාවේ ඉන්නවා. මොකද ඒ ගානට ගැන කියන්නේ? දැන් මේ ලිපිය ආවට පස්සේ මාක්ස් ලියනවා ඩ්‍රාෆ්ට් 4ක් 5ක් ඉරනවා ආයි ලියනවා ආයි. කොහොමද ඒකට උත්තර දෙන්නේ? අන්තිමට එයා ඉතාලම කෙටි උත්තරයක් ලියනවා. මේක විසව ගන්න බෑ යට හරියට. ඒ කෙටි උත්තරය ඔහු කියනවා මම මගේ තීසිසය මගේ ප්‍රවාදය සකස් කරේ බටහිර යුරෝපයේ අත්දැකීම් පදනම් කරගෙන පමණයි. නමුත් ඒ සිදු දෙය එසේම තවත් තැනක සිදු වෙයි මට කියන්න කිසිම සාධකයක් නැහැ. ඔයගේ කෙටි ලිපියක් ලියන්න. හැබැයි 1877 දී ඌට වඩා දීර්ඝ ලිපියක් රුසියානු පුවත්පතකට පිළිතුරක් හැටියට ලියනවා. ඒකේ මේ කරුණු වඩා ශක්තිමත් සකස් කරනවා. මොකද මාක්ස් කියන්නේ අන්තිමට? ඇත්තට අපි ඔය අපේ අපවරජ් මහත්මයාගේ විදිහට ලෙනින්ගේ ලියවිලි ආරම්භ වෙනොත් ලෙනින්ගේ මුළු ලියවිලිම සකස් වෙලා තියෙන මුල් කාලේ මේ නරුනිකොල්ලුට විරුද්ධ. ඇත්තරම් බැලුවොත් මාක්ස් හිටියේ නරුනිකොල්ලු. මාක්ස් හිටියේ මේ ලිපි වලින් පේන විදිහට නරුනිකොල්ලු. ඒ කියන්නේ එයා කිව්වා නරුනිකොල්ලු කිව්වේ මොකද්ද? මේ ගැමි සමාජය කියන්නේ කොමියුන් එකක්. මේක බොහොම මේ ඒකාබද්ධ මේක. ඒ නිසා මේ ගොවි සමාජයට පුළුවන්කමක් ඇති වෙයි ධනේශ්වර ක්‍රමය පන්නලා සමාජවාදයට. ඒ නිසා හැම රටකම මේ ධනපති ක්‍රමය ඇති වෙන සමාජවාදයට යන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන්. ඒතර මෙයා මේ පස්වෙනි නිර්ණය තමයි කිසියම් සමාජයක ඉන්නවනම් සාමූහිකගත සංගමිකගත ජන කොටසක් සහ ඒවගේ ව්‍යුහයන් තියෙනවනම් ඒ ව්‍යුහයන් හරහා අපිට පුළුවන් අර සමාජයේ පන්ති නිර්ණය කිරීමට කටයුතු කරන්න කියන ප්‍රශ්නය. මේක තමයි කොහොමද කරන්නේ. ළඟට අපි ගත්තොත් මම තවත් පස්වෙනි දෙන්න. මම මේ එක කරුණක් තමයි මේ කියන්නේ. හයවෙනි දෙන්න. ඉන්දියානු මාක්ස්වාදී කියන ජෛරුස් බනාජි. ජෛරුස් බනාජි ලිපියක් ලියනවා ඩෙකානේ ගොවිතැනක. ඩෙකාන් සානුව කියලා තියෙන ඉන්දියාවේ ඒකේ ගොවිතැන ගැන කියනවා. ගොවි ජනතාව. ගොවි ජනතාව මෙයා මේ මාක්ස් 18 බ්‍රූමයාගේ පැත්තකට තල්ලු කරපු පිරිස. එලගේ වැඩක් නැහැ. එක තැනක යා කියනවා මේ ගොවියෝ හරියට මේ ලිහලා දාපු අලගෝනියක් වගේ. කොහේ යනවද දන්නේ. බනාජි ඒක ටිකක් වෙනස් එකක් තමයි අර පස්වෙනි නිර්ණය රුසියානු ගොවි ජනතාව ගැන. රුසියානු ගොවි ජනතාව ලිහලා දාපු අලගෝනියක් වගේ නෑ එලා බැඳිලා ඉන්නේ. ජෛරුස් බනාජි ඩෙකාන සානුව ගැන ලියන්නේ පෙන්නනවා බ්‍රිතාන්‍ය සමයේ මේ ගොවි ජනතාව ඇත්තටම ගොවියෝ නෙමෙයි මේ ඇත්තටම අර කම්කරුවන්ගේ හැඩරුව තියෙන පන්තියක් හැටියට මතුවෙනවා. මොකද ඔහු මම මෙතෙන්දී සාකච්ඡා කරන්නම්. එතෙන්දී ඔහු මතු කරනවා දැන් හුඟක් වෙලාට කියන එකක් තමයි කුඩා ගොවිපළවල් මිනිස්සු අල්ලගෙන ලොකු ගොවිපළවල් බවට පත් කරන සමාජ ක්‍රමයකට තමයි යන්නේ කියන කරුණ. ඒක තමයි ඔය ඩේවිඩ් හාවි කියලා ඉතිහාසඥයෙක් භූගෝල විද්‍යාඥයෙක් ඉන්නවා. ඔහු සඳහන් කරනවා මේ ප්‍රාග්ධනය සමුච්චනය කරන්නේ කිසියම් ජන කොටසක් අස්වාමික කරලා කියන. අස්වාමික කරණයට අසු කරන ඩිස්පොසිෂන්. ඒ කියන්නේ ලොකු ඉඩම් හිමියෝ පොඩි ඉඩම් හිමියෝ අල්ලගන්න. ඉඩම් වලින් අයින් කරලා අල්ලගන්න. ඕක තමයි ධනේශ්වර ක්‍රමයේ ඇති වෙන ක්‍රමයේ හැටියට බොහෝ වෙලාවට සඳහන් කරන්නේ ලංකා විවාදයේ බොහෝ වෙලාවට උන් කියන. බනාජේ තමන්ගේ මේකෙදි කියන ඔහොමම වෙන්නේ නැහැ. කුඩා ඉඩම් හිම නැති වෙන්නේ නැහැ.
ප්‍රාර්ථනයට පුළුවන් කුඩා ඉඩම් හිමියෝ Tamanට යට කරගන්න. මේකට තමයි මාක්ස් යොදන වචන subsumption of labor. ශ්‍රමය උපග්‍රහණය කරන. ධනේශ්වර සමාජයක් ඇති වෙන්න පුළුවන් dispossession අස්වාමීකරණය හරහා වගේම උපග්‍රහණය එහෙම නැත්නම් subsumption හරහා කියන අදහස මේ බණාජි ඉදිරිපත් කරනවා. මේක තාම පැහැදිලිව පෙනුණා මේ මෑත කාලේ ඉන්නම හිඟුරක් ප්‍රදේශයේ. ගොවි කාන්තාවන්ගේ සටනක් තිබුණා ණය පිළිබඳ. දැන් පළවෙනි අහන්න ඕන ප්‍රශ්නේ තමයි ගොවි කාන්තාවෝ ඇයි ණය වුනේ? ඉස්සර ගොවි කාන්තාවෝ ණය වුණා ගොවියෝ ණය වුණා. ගොවි කාන්තාවෝ ණය වුණේ නැහැ. ඇයි ණය වුනේ? ඉස්සර එයා ණය වුණේ මොකටද? ව්‍යාපාර පටන් ගන්න. මල් බවන්න, මල් පෝච්චි මල් බවන්න. ඒගොල්ලෝ එක කෑල්ලක්ම දෙනවා මේ නගරෙට මල් බවන්න. මල් ගස් බවන්න දැන්. ඇඳුම් මහන්න, ඇඳුම් ගෙනල්ල විකුණන්න නෝ වගේ වැඩ තමයි මේ ඔය කාන්තාව කරේ. ඔය සල්ලි අරගෙන. ඉතින් ඒ කාණ්ඩකින් ඇහුවොත් ඇයි ඕව කරේ? ඉස්සරේලා එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා කරේ මොකද්ද? ගොවියගේ කමතට කෑම අරන් යනවා, පොඩ්ඩක් ඒකෙත් වැඩ කරනවා, ඔයන් කපනවා, අරව මේව කරන්නේ. ඉතින් ඒ කාණ්ඩ කියන එක තමයි ගොවි තැන පාඩු. ඔය වල්සපුගල මගේ මිත්‍ර ගොවියෙක් කියනවා ගණන් හදලා පෙන්නනවා දවසකට ගොවියෙකුට ලැබෙන සුද්ධ ආදායම රුපියල් 645. රුපියල් 645. ඒත් රුපියල් 645 අතර දෙනුගේ පවුලකට අමාරුනේ. ලංකාවේ සාමාන්‍ය අතර දෙනුගේ පවුලක වියදම රුපියල් 55000. දැන් නම් ඒකට වැඩියනේ. 55000. 645 කියන්නේ මාසික ආදායම රුපියල් වැඩි කළ බැලුවොත් වැඩි මොනොත් 25000ක් විතර වෙයි මම හිතන්නේ. ඉතින් එයා කියනවා දැන් පවුලට අලුත් ආදායම හොයන්න වෙනවා. ඔන්න ගොවියා සහ ගෙවිලිය බෙදුණා. බෙදුණා කියන්නේ මේක. ඒක සාදුනේ නෑ බෙදුණා. බෙදුලා ගොවියට කිව්වා ඔයා දැන් ගොවිතැන කරගෙන යන්න ඔයගොල්ලෝ ගානක් හම්බෙනවා. මට දැන් සිද්ධ වෙනවා තවත් දෙයක් කරන්න. ඒ කරලා ඒක සල්ලි බය. කොහෙද සල්ලි? ඕවට ආවා ශුත්‍රණය ලංකාවේ ඉන්න ලොකුම පොසතාව LOLC එක. දැන් ඔය ගිහිල්ලා තින් ණය දෙනවා. අන්තිමට නේ මොකද්ද? ඒ ණය බරයි. අර ගොවියගේ ආදායමේ වැටිලි ඔක්කොම එක මුදෙන් සම්පූර්ණ අවුල්සහගත තත්වයකට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ බණාජි කිය. අර ප්‍රාග්ධනයේ මෙලගේ තාම මේ ඉඩම තියෙන මෙයා. හැබැයි වැඩ කරලා වැඩක් නැහැ. වැඩ කරනවා. වැඩ කරාට වැඩක් නැහැ. මොකද මේ මුළු පවුලම දැන් ප්‍රාග්ධනයේ උපග්‍රහණයට යට වෙනවා. මොකද ගොවිතැන ඒ තරම් වේදන්කාරී ව්‍යාපෘතිය බවට පත් වෙලා දෙනවා. ඒ කියන්නේ හෙක්ටයාර එකක් වවන්න අවම වශයෙන් රුපියල් 2,50,000 3,00,000ක් යනවා. ඒතර මේ වගේ තත්ත්වයක් තුල සම්පූර්ණ හෙක්ටයාරයකින් ගන්න පුළුවන් වැඩිම ප්‍රමාණය විගුසල් 5000 කිලෝ 5000. ඒතර කිලෝ එක මිල රුපියල් 65. ඒතර මෙන්න මේ විදිහට ආවා. ජෛරුස් බණාජිගේ මේ මොඩල් එක අනුව කියනවා ඇත්තටම ගොවියා ණය හැටියට තමයි ගොවියගේ පඩිය ලැබෙන්නේ. ගොවියා කියන පොලිය තමයි ගොවියා නිෂ්පාදනය කරන අතිරික්තය. එතකොට ඒ නිසා ගොවි සමාජයෙන් ලංකාවට ගලපලා මම කිව්වේ ඔහු පෙන්න 6 වෙනි නිර්ණයේදී ගොවියා අද අර ව්‍යාපාරක නැත්නම් ෆැක්ටරි එක වැඩ කරන කෙනෙකුගේ ස්වභාවයටම පත් වෙලා තිබෙනවා යම් රූපික වෙනස්කම් ආකෘතික වෙනස්කම් තිබුණා. හොඳයි.
තර මෙම දැන් මම නැවතුවා 6 වෙනි ඩිටර්මිනේෂන්. දැන් ඕගොල්ලෝ නවත්තන්න ඕනේ නෑ. තව පුළුවන් නම් මේවා වැඩි කරමින් යන්න ඕනේ. තර ඒ අනුව තමයි අර සමාජ පන්තිය කියන ප්‍රවර්ගය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි එක තැනක නැවතීමෙන් නෙමෙයි මේක සමාජ සම්බන්ධතා පද්ධතිය හරහා කෙසේ දිගහැරෙන්නේද කියලා ඉදිරියට ගෙනියන්නේ. මෙන්න මේ නිසා තමයි මම මේ එක් පෙන්වුම් කරන්නේ. තව මේක යන්න පුළුවන් මම මෙතනින් නවත්තනවා. ඍජු හෝ වක්‍රව හැබැයි පන්තියක් තේරුම් ගැනීමේදී අර 6 වෙනි ඩිටර්මිනේෂන් එකට ආවට අපි පළවෙනි ඩිටර්මිනේෂන් එක නවත්තන්නේ නැහැ. ඒක එකෙත් තියෙන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ ලක්ෂණ 4 තියෙන්න ඕන. එක ඍජු හෝ වක්‍රව නිෂ්පාදන සහ සංසරණ ශේෂ්ඨයන් ක්‍රියාත්මක වෙනවා. දෙක ඒ මගින් ලබා ගන්නා ආදායම් මත ඔවුන්ගේ නිෂ්පාදනය පුනර්නිෂ්පාදනය හා සමාජ පුනර්නිෂ්පාදනය රඳාපවතිනවා. එලට ඒ විවිධ දැන්වලින් ආද මල් විකුණලා ආදායම් ලැබෙයි. හැබැයි උඩ තමයි ඔක්කොම නෑ. 3 එකී ක්‍රියාකාරීත්වයන් ඉදී අනිවාර්යයෙන්ම සාමූහික බැඳීම් ඇති වෙනවා. 4 ඒ ශ්‍රමය ප්‍රාග්ධනය නිර්මාණය කරන ශ්‍රමය. ඒ කියන්නේ කුමන ආකාරයකින් හෝ ප්‍රාග්ධනය නිර්මාණය කරන. එතන මාක්ස් අවසාන වශයෙන් කියන්නේ මේක ඉවර නෑ මේ ක්‍රියාව. මෙන්න මේ ආකාරයට තමයි සමාජ පන්තිය විශේෂයෙන් සමාජයේ පහළ පන්තිය කුමක්ද කියන එක පිළිබඳව තේරුම් ගැනීමට ගමන් ගන්නවා. හොඳයි මම මෙතනින් මගේ පළවෙනි කොටස මම නවත්තන්නම්. දැන් මෑත කාලීනව ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් කොළඹ සාකච්ඡාව තුළ දකින්න ලැබෙනවා. මේ පන්තිය කියන එක වැඩක් නැති සංකල්පයක්. එහෙම පන්තියක් කියලා එකක් ඕනේ නැහැ. සමාජ විශ්ලේෂණයේදී විතරක් නෙමෙයි සමාජ විමුක්තිය පිළිබඳ අරගලයේදී තෝරන වෙන්නේ. මේ අදහස විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ පශ්චාත් මාක්ස්වාදී පෝස්ට් මාක්සිස්ට් කියන්නේ දර්ශනය ළමයි මන් දන්නේ හදාරනවා. පෝස්ට් මාක්සිස්ට් කියන කණ්ඩායම පශ්චාත් මාක්ස්වාදී කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ඉබේමතුනේ නෑ මාක්ස්වාදී අර්බුදයකින් මතුවෙච්ච පිරිසක්. ඒ නිසා ඒකට පොඩ්ඩක් කනෙක්ට් කරලා මම නවත්තන්නම්. දැන් මාක්ස්වාදී අර්බුදය කියන එක විශේෂයෙන්ම මතුවෙන්නේ 1970 70 80 ඒකෙදී ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි සෝවියට් රුසියාව කඩාවැටෙන වගේ ලොකු ප්‍රශ්න. ළඟට අනිත් පැත්තෙන් අපිට පේනවා පන්ති ඇර වෙන අය සටන් ශිෂ්‍යවරු කමන්නේ. එතකොට කාන්තාව තමන්ගේ ඒවා බොහෝ සාධාරණ සටන්. කළු ජාතිකයෝ ලංකාවේ නම් සුළු ජනවර්ගයන් දෙමළ මුස්ලිම් වගේ වෙනවා. එතකොට න්‍යෂ්ටික බලයට විරුද්ධ පරිසරය බේරගන්න මේ අනාදි වශයෙන් විවිධාකාර ගැටුම් සහ විවිධාකාර සටන් සිදු. ඒ නිසා උගක් අය කියන්න පටන් ගත්තා පන්තිය කියලා එකක් ඕනේ නැහැ. කරන්නේ මේ ඕනම සටනකට පුළුවන් මේ නව සමාජ ක්‍රමයක් හදන්න කියන අදහස ක්‍රමානුකූලව මතුවෙනවා. මේක කොච්චර තදින් ඉහට ගියොත් එක්තරා කාලයක මාක්ස්වාදයේ ලෝක පරිමාණ ප්‍රධාන දාර්ශනිකයා හැටියට ලුවි අල්තුස් කියන දාර්ශනිකයාට සිද්ධ වෙනවා කියන්න දැන් මේකට මාක්ස්කින් උත්තරය ඊළඟ කතාව වඩා පැහැදිලි. ඔහු කියනවා මේක තේරුම් ගන්න 1852 දී කරපු තැනට අපි යනවා. මොකද කරන්නේ 1852? 1840 ගණන් වල 50 ගණන් වල විප්ලවීය රැල්ල වැටෙනවත් එක්ක මාක්ස් කරේ මොකද්ද? බ්‍රිටිෂ් මියුසියම් එකට උඩට ගිහිල්ලා පාඩම් කරනවා. පොත් කියවන්න පටන් ගත්තා. අල්තෝස් කියන මෙන්න මේක තමයි දැන් කරන්න තියෙන්නේ මේක තේරුම් ගන්න.
හැබැයි කියන මට දැන් වයසයි මහන්සි කම්මැලි තනි මට මේක කරන්න වෙනත් විදිහකින් කියනවා නම් මට මේක ගලව ගන්න බැහැ. 1952 වෙනකොට වයස අවුරුදු 30ක් විතර නෙවෙයි. මට දැන් අවුරුදු 70 ගණන් වෙනවා. ඒ නිසා මේක කරන්න බෑ කියන එක තමයි කියන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පේනවා 1985 දී Ernesto Laclau සහ Chantal Mouffe ඒකක දෙන්න පරණවක් ස්වාමීන් දෙන්නේ. ඉතින් හොඳ ලිපි දෙන්නේ. මේ පොතක් ලියනවා මේ පෝස්ට් මාක්සිසම් කියන අදහස ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මාක්ස්වාදයේ මූලික ප්‍රස්තුතයන් විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කරන පොතක් කියලා. මේක ඉතින් අද විශේෂයෙන් තරුණ නාගරික තරුණ ජන කොටස අතර අද මේක ජනප්‍රිය වෙලා තියෙනවා ලංකාවේ. ඒ නිසා උන් කියනවා පන්තිය කියන එක වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ජන වර්ග ඔක්කොම එක්කව කරගෙන මේ කියන විරෝධයන් එක්කව කරගෙන ඒක ඉදිරියට ගෙන යන්නේ කියන අදහස ඉදිරිපත් කරනවා. පශ්චාත් මාක්ස්වාදය මම මේක ගැන තියෙන මූලික විවේචනයක් කියන්නම්. මූලික විවේචනයක් කියන්නම්. පශ්චාත් මාක්ස්වාදය අදහස් කරන දෙයක් තමයි සම්ප්‍රදායික මාක්ස්වාදයට වඩා මම සම්ප්‍රදායික කියන වචනේ පාවිච්චි කරන සාමාන්‍ය මාක්ස්වාදයට වඩා එයා කියනවා සම්ප්‍රදායික මාක්ස්වාදයේ හිතනවා ටෝටැලිටි කියන එක. සමස්තයක් කියන එක. ඒකෙන් කියන්නේ මේ සමස්තය කියන එක ගල් කුට්ටියක් වගේ. අර මම ඊට කලින් මං පැන්න ස්ලයිඩ් එකක් තුන අපේ ස්ලයිඩ් එක තියලා යන්න මෙතන. මේ ස්ලයිඩ් වල එකක් ලැක්ලාව පෙන්නනවා. මේ සමස්තය කියන එකේ තීරු තියෙන. ඒ තීරු අතර සම්බන්ධතාව තියෙන. ඒ තීරු ඇතුලේ තවත් තීරු තියෙන. ඒ නිසා සමස්තය කියන එක තේරුම් ගන්න ඕනේ නෑ. වෙනස් කළ නොහැකි සම්බන්ධතා පද්ධතියක් නැති නිකන් ගල් කුට්ටියක් වගේ කියලා. ඒක බොහොම නම්‍ය දෙයක්. නමුත් පශ්චාත් මාක්ස්වාදීන් කතා කරනවා එහෙම ටෝටැලිටි කියලා එකක් අපිට න්‍යායාත්මකව ස්ථිත කරන්න බෑ. සමාජයේ බොහොම සමාජයේ බහුකේන්ද්‍රී එක තියෙනවා. එතකොට මේ බහුකේන්ද්‍රයක් සැත්ත හැබැයි බහුකේන්ද්‍රයක් තියෙන්නේ මේ කියන සමස්තය තුල. ඒක අහන්න පුළුවන් කවුරු හරි මෙහෙම. දැන් අපි අහුවොත් සමාජ පන්තීන් පදනම් කරගත්ත විග්‍රහයක් තුලින් අපි කිව්වොත් මේ තියෙන සමාජ ක්‍රමයට පස්සේ මොකද එන්නේ කියලා. අපි කියන එක මේ වැඩ කරන පිරිසගේ එකක් කියලා අපි කතා කරන්නේ එහෙමයි. නමුත් ඕක කියන්න පුළුවන් ද කාන්තා සටන් සම්බන්ධයෙන්. ඊළඟට ඇති වෙන්නා වූ සමාජ ක්‍රමය කාන්තා නිෂ්පාදන ක්‍රමයක් කියලා. මම දන්නේ එහෙම පුළුවන් වෙද කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ද කළු ජාතික නිෂ්පාදන ක්‍රමයකට අපි යනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් ද තවත් ඒ වගේ එකට යන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් අපිට ප්‍රක්ෂේපණය කරන්න බෑ. ඒ සටන් තුලින් අනාගත සමාජයක හැඩරුවක් කුමක් විරෝධයට හොඳයි මම මේක අඩුවක් තප්සේර වඩෙන්නේ විරෝධයට හොඳයි හැබැයි ඇති වෙන සමාජයේ සැකස්ම ඒ විරෝධය තුලින් කෙසේ මතු කරගන්නේද කියන කරුණ මේ නිසා තමයි පශ්චාත් මාක්ස්වාදීන්ට එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කොතෙන්ටද යන්නේ කියන ප්‍රශ්නය අහුවොත් ඒකට උත්තරයක් නැති දෙවෙනි එයා කියනවා සම්ප්‍රදායික මාක්ස්වාදයේ තියෙනවා මේ ක්ලෝෂර් එක වහලා එක මේ එක තැනකදී නවත්තන වෙනත් විදිහකින් කියනවා නම් දැන් නිර්ධන පන්තිය ඵලයට ගත්ත පක්ෂයක් තියෙනවා. එතකොට මේකෙන් ඇති වෙන తত্ত্বය බොහොම ඒකාධිකාරී ඒකාධිපතිවාදීකකට යන්නේ කියන අදහසක් තියෙනවා. තුන්වෙනි එක අර මම මෙතෙක් සාකච්ඡා කරේ ඒ කියන්නේ රෙවොලූෂනරි විප්ලවීය කර්තෘ කෙනෙක් කියලා සමාජ පන්තියක් වෙන් කරලා ගන්නට පුළුවන් කමක්
නැහැ කියන මෙන්න මේවා තමයි මූලික වශයෙන් පෝස්ට් මාක්සිස්ට්ලාගේ තර්කයට ඉදිරිපත් කරන්න පුළුවන් මූලික අංග ලක්ෂණ සහ ඒවට විවේචන. මම මේ මූලික වශයෙන් පෙන්වුම් කරන්න මහන්සි ගත්තේ ඕම නවත්තන්න. මූලික වශයෙන් පෙන්වන්න මහන්සි ගත්තේ එක දාර්ශනික ප්‍රශ්නයක්. ඒ තමයි න්‍යායාත්මක ප්‍රස්තුතයක් න්‍යායාත්මක ආකෘතියක් න්‍යායක් ගොඩනැගීමේදී වැදගත් වෙන්නේ නිර්වචනයන් නොව නිර්ණයයන් එහෙම නැත්නම් තත්ත්වාරෝපණයන් කියන එක තමයි මූලික වශයෙන්ම අවධාරණය කරන්න මහන්සි ගත්තේ. ඒ නිසා මම ඒක පෙන්වු කරන්න ගත්තේ සමාජ පන්තිය කියන philosophical category එක. අපිට බෑ කිසියම් අවස්ථාවක එහි තිබෙනා වූ චරිතාංග ලක්ෂණ එක්කව කරලා නිර්වචනයක් සකස් කිරීමෙන් තේරුම් ගන්නට අපිට සිද්ධ වෙනවා. එසේ කිරීමේදී ඒ සමාජ නිර්ණයයන් පිළිබඳව ඒක කොහොමද ඇති වුනේ කුමන සම්බන්ධතා පද්ධතියක් අතර කෙසේ විකාශනය වේද විකාශනය වෙන්නේ ඇයිද මෙන්න මේ කරුණු විදියට විවිධ තීරුවලදී ඒක තත්ත්වාරෝපණය වෙන ආකාරය සාකච්ඡා කිරීම අවශ්‍යයි. එනිසා මම මෙතන නවත්තන්නම්. මූලික වශයෙන් දාර්ශනිකයන්ට දිය හැකි යෝජනා කර හැකි දේ තමයි තමන්ගේ න්‍යාය පද්ධතීන් සකස් කිරීම. ඒ විතර නෙවෙයි සමාජ විද්‍යාවේ ඕනම කෙනෙකුට න්‍යාය පද්ධතීන් සාකච්ඡා කිරීමේදී. ඒ නිසා ඇත්තටම ෆිලොසොෆි කියන විෂය අනිකුත් විෂයන්ට විවේචන. ඔකේ ඒකම නෙමෙයි ෆිලොසොෆි කියන්නේ. ඒ මගින් කරන්නට පුළුවන් ඔයගොල්ලන්ට ඇයි නොපෙනෙන්නේ සමහර සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවට ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවට ඒ විදිහේ වෙන දෙපාර්තමේන්තුවට ගියොත් තුඟක් වෙලාට සමහරව පේන්නේ නැහැ. ඒක තේරුම් ගන්නට පුළුවන්. මේ නිසා තමයි තේරුම් ගැනීමේ මූලික අදහස විවේචන. ඒකනේ කාන්ට් දෙපොත් පොනොද නම් critique of pure reason, critique of judgment ඔය වගේ නන්නේ තියෙන්නේ. මාක්ස්ගේ පොතේ නම් මාක්ස් ලිව්වේ නෑ ආර්ථික විද්‍යාව. මාක්ස් ලිව්වේ critique of political economy. දේශපාලන ආර්ථික විද්‍යාවට විවේචනය. එනිසා දර්ශනය කියන විෂය මම ඒ නිසා තමයි ආරම්භයේදී කිව්වේ සමාජ මානව විද්‍යා දෙපාර්තමේන්තුවල ෆැකල්ටි වල ප්‍රධාන විෂයන් ඒ කියන්නේ ප්‍රාථමික විෂයන් දෙකක් තියෙනවා. ප්‍රාථමික කියන වචනේ ඉච්චර වැදගත් හොඳ නැති වෙන්න පුළුවන්. ප්‍රාථමික විෂයන් දෙකක් තියෙනවා. කියන්නේ ආරම්භක විෂයන් දෙක. ඒ විෂයන් දෙක තමයි ඉතිහාසය සහ දර්ශනය. නමුත් විශේෂයෙන් මානව ශාස්ත්‍ර විද්‍යාව පිළිබඳ පරිහානියක් ඇති වෙන මේ කාලේ ඒ විෂයන් දෙක ගැන සැලකිලිමත් නොවීමත් ඒ තරම්ම තේරුම් ගන්න බැරි කරුණක් නෙවෙයි. මම මෙතන නවත්තන්නම්. නැවතත් බොහොම ස්තුතියි ආරාධනා කිරීම ගැන. ඔබ සැමට ස්තුතියි. හොඳයි. ලෝක දර්ශන දිනය නිමිත්තෙන් ඒ සමගාමීව සිදු කරන ලද මේ ප්‍රධාන දේශනය සිදු කරමින් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව මම අර මුලින් කිව්වා වගේම අපි මොන විශේෂ ක්ෂේත්‍රයක් හැදෑරුවත් දාර්ශනික විදිහට අපි දැනගත යුතු අපි දැකිය යුතු අන්තර්ගතයන් කිහිපයක්ම සාකච්ඡා කරනවා. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ඇවිල්ලා ඒ දේශනය සිදු කරපු මහාචාර්ය සුමනසිරි ලියනගේ ගුරුතුමනි ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි. එහෙමනම් මේ සූදානම මේ වැඩ කටයුත්තේ අවස්ථාව දෙන්න. Zoom තාක්ෂණයත් එක්ක ඉන්නවට. හොඳයි එහෙනම් මේ සූදානම මේ අපිත් එක්ක මෙතෙක් වෙලා එකතු වුණා Zoom තාක්ෂණය ඔස්සේ පිරිසක්. ඒ වගේම තමයි සජීවව අපිත් එක්ක එකතු වුණු ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඉතින් මේ අය සඳහා විවෘත ආරාධනයක් කරනවා අසන්නට ප්‍රශ්නයන් තිබෙනවා නම් දේශනය සම්බන්ධව මේ ආදී විදිහට ඔබට පුළුවන් මේ අවස්ථාවේ සිට ප්‍රශ්නයන් යොමු කරන්නට.
මේ බොහොම ස්තුතියි මහාචාර්යතුමාට මේ ආපහු තරුණ වයසට ගියා. මේ ඉස්සර කියපු පොත් හුඟක් ඒවා මතක් වුණා. මට ඇත්ත වශයෙන්ම ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. පළවෙනි ප්‍රශ්නෙට ලැබෙන උත්තරය උඩ දෙවෙනි ප්‍රශ්නය අහන්න. මගේ පළවෙනි ප්‍රශ්නය තමයි පන්තිය ගැන අදහස් දෙකක් ඉදිරිපත් කරා. එකක් definition අනිත් එක determination. මගේ ප්‍රශ්නය තමයි මහාචාර්යතුමා කිව්වා මාක්ස් definition වලට ගියේ නෑ determination වලට ගියේ කියලා. මගේ ප්‍රශ්නය තමයි මාක්ස් determination වලට යන අතර Engels definition වලට ගියාද? ඒකට ලැබෙන උත්තරේ මොකද්ද දන්නේ ලැබෙන උත්තරේ මොකද්ද දන්නේ මම උපකල්පනය කරන්න ලැබෙන උත්තර කාලය ඉතුරු කරගන්නත් අවශ්‍ය නිසා මම උපකල්පනය කරන්න ලැබෙන උත්තරය Engels definition වලට ගියා. ඒ නිසා Engelsට විරුද්ධව විවේචනක් තියෙනවා කියලා මම උපකල්පනය කරන්නම්. ඒක උඩ මගේ දෙවෙනි ප්‍රශ්නය තමයි අර ඩෙකන් ප්‍රශ්නය ගැන ලිව්ව ලිපිය මහාචාර්යතුමා සඳහන් කරා. එහෙමනම් ඒ කියන්නේ මාක්ස් සහ එංගල්ස් අතර ඊතර පොඩි ප්‍රතිවිරෝධයක් ગેප් එකක් පේනවා නම් මාක්ස් ඉන්දියන් ලෙටර්ස් වලදී කොහොමද පන්තිය දැක්කේ? පළවෙනි ප්‍රශ්නයට උත්තරේ නම් මම දකින්නේ නැහැ වෙනසක් මාක්ස් සහ එංගල්ස්ගේ විධික්‍රම අතර. මම හිතනවා එංගල්සුත් මම අද සාකච්ඡාවේදී සම්මත කරනු ගත්තට එංගල්ස්ගේ විශ්ලේෂණය සිද්ධ වෙන්නේ determination එහෙම නැත්නම් නිර්ණයයන් හරහා. නමුත් නැවත මතක් කරනවා මාක්ස් වගේම සමහර තැන්වල නිර්වචනයන් දකින්න පුළුවන්. විශේෂයෙන්ම condition of the English working class කියන පොත ආරම්භ බැලුවොත් ඒකේ නිර්වචන කියන ඒවා වගේව දකින්නට පුළුවන්. නමුත් සමස්ත විශ්ලේෂණය ගත්තොත් ඒකේ තත්ත්වය එහෙම නෙමෙයි. මම හිතනවා ඒක නිර්ණයයන් මත තමයි එංගල්ස් උත්පදනම් වෙන්නේ. ඒ නිසා මම මූලික වශයෙන් පිළිගන්නේ නැහැ එංගල්ස් සහ මාක්ස් අතර බරපතල වූ වෙනස්කමක් තිබෙනවා කියන කරුණ. මේකත් අද සාමාන්‍යයෙන් තියෙන අදහසක්. දෙවැනි කරුණ මාක්ස්ගේ ඉන්දියානු ලිපි ගත්තාම ඒකෙදිත් අපිට දකින්න ලැබෙනවා ඔය රුසියාවට සමාන අදහස් මාලාවක්. මොකද විශේෂයෙන්ම මාක්ස්ගේ සටහන් පොතක් තියෙන ග්‍රුන්රිසේ කියලා මම මේකේ දැක්වුවා පොතක් ඒ පොත. ඒ ග්‍රුන්රිසේ කියන පොත අපි ගත්තොත් ඒ පොතේ තුල ඒ පොතේ රුසියාව ගැන කියන දේවල් වලට හුඟක් සමානයි ඉන්දියාව ගැන කියන දේවල්. මොකද ඉන්දියාවේ ඉඩම් පිළිබඳ පෞද්ගලික දේපල ඒ කියන්නේ private property කියන සංකල්පය ඉන්දියාවේ දකින්නට ලැබෙන්නේ නැහැ කියන විදිහට තමයි මාක්ස් පෙන්වුම් කරන්නේ. මේක කොච්චර අනුභූතිමය වශයෙන් ගැලපෙනවද නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මාක්ස්ට ඉන්දියාව පිළිබඳ එහෙම ලොකු විස්තරාත්මක තොරතුරු ලැබුණේ නැති නිසා. නමුත් රුසියාව ගැන නම් ඔහු ඔරිජිනල් ඒ කියන්නේ රුසියානු භාෂාවෙම තියෙන ලිපි ලේඛන කියවලා තමයි සාකච්ඡාව ගත්තේ. මේ නිසා මාක්ස්ගේ බිරිඳක වෙලාවක ලියනවා මේ මිනිහට පිස්සු. මේ මිනිහට පිස්සු. මේ මිනිහා මේ රුසියන් භාෂාව ඉගෙන ගන්න යනවා මේ නාකි කියලා ඉන්න කාලේ හරියට නිකන් ජීවිතයයි මරණයයි අතර ප්‍රශ්නයක් හැටියට රුසියන් භාෂාව ඉගෙන ගන්න. ඒ නිසා ඔහු ඊටාම තදින් අධ්‍යයනය කරා රුසියානු දේපල ක්‍රමය, රුසියාවේ තිබුණු අර සාමූහිකත්වය පිළිබඳ අදහස. ඒ අනුව තමයි ඔහු කිව්වේ මොකද ඔහු සමාජවාදය නිර්වචනය කිරීමේදී ප්‍රධාන අංග 4ක් ඉදිරිපත් කරන එකක් තමයි සමාජවාදය කියලා කියන්නේ හුවමාරු වගේ වෙනුවට පරිහරණාගය වැදගත් වෙන සමාජය. සමාජවාදය කියලා කියන්නේ දෙවනුව ප්‍රාග්ධනයෙන් ඔබට ගිය සමාජය. ඒකේ අරමුණ ප්‍රාග්ධනය නෙමෙයි. තුන තමයි සමාජවාදය කියලා කියන්නේ associated producers ලගේ සමාජය. ඒ කියන්නේ සංගම්ගත වුණු සමූහගත වුණු අයගේ එකක්.
හතරවෙනි එක තමයි මේකත් වැඩි අවධාරණය නොකරන එකක්. එය සමාජ පරිවෘත්තය social metabolism කියන එක. ඒ කියන්නේ සමාජය සහ ස්වභාව ධර්මය අතර සම්බන්ධතාවය දී මිනිසා ස්වභාව ධර්මයේ කන්ට්‍රෝල් හැටියට නොතිබිය යුතුයි කියන කරුණ සාකච්ඡා. ඇත්තටම අර මහින්ද හාමුදුරන්ගේ කියමනක් තියෙනවනේ. ඔය මිහින්තලයක ගහලක් තියෙනවා බැංක් ඔෆ් සිලෝන් එකේ. මහරජ මේ මුළු ලෝකය මේ ඉන්න සත්තුන්ටයි ඔක්කොන්ටමයි තියෙන්නේ වගේ කතාවක් තියෙනවා. තියෙනවා ඒ නිසා මේක කවුරුවත් අයිතිකාරයෝ නෙවෙයි. මේවා බලා ගන්න කියන්නේ ඔයගොල්ලෝ රජුරන්ට දීලා තියෙනක බලා ගන්න විතරයි කියන බොහොම ප්‍රසිද්ධ ප්‍රකාශයක්. මේ ප්‍රකාශය මේ විදියටම වගේ කියනවා මාක්ස්ගේ කැපිටල් එකේ 3 වෙනි වෙලේ. ඔහු කියනවා මේකට නෑ අයිතිකාරය. මේ ඉන්නේ බලා ගන්න විතරයි. ඒ නිසා මේගේ වගකීමක් තමයි අනාගත සමාජයට මේක දියුණු කරලා බාර දෙන්න. දැන් අපි කරන්නේ ඔක හත්පසින් අනිත් පැත්තෙන්. අපි දියුණු කරලා බාර දෙනව වෙනුවට අනාගත සමාජයට මම කියුවා දිල්ලි වල දැන් ඔක්සිජන් බෝතල් විකුණන හුස්ම ගන්න. ඉතින් අපි අනාගත සමාජයට බාර දෙන්න යන්නේ හොඳ සමාජයක් නෙමෙයි දියුණු සමාජයක් නෙමෙයි. ඒක නිසා මාක්ස් කියනවා අපි මේ ප්‍රාග්ධනයට යට වෙන්න ගියොත් අපි බාර දෙන්නේ අනාගත සමාජයට නරක සමාජයක්. ඒ නිසා මම හිතන්නේ ඕගේ ඉන්දියා සටහන් වලින් විතරම තදින් මේක කියන්න බැරි වුණාට ස්ථාපිත කරන්න බැරි වුණාට බොහෝ දුරට රුසියාව පිළිබඳව ඔහුගේ අදහස් සමාන වෙනවා කියන්නේ. නමුත් ඉන්දියාව පිළිබඳ සාකච්ඡාවේ ඔහුට නොයෙක් පටලැවිලි තියෙනවා. ඒක ඔක්කොම දැන් කියන්න බෑ. ඒ සාකච්ඡාව ඇතුලේ යම් ගැටලු කිහිපයක් තියෙනවා. මහාචාර්යතුමනි ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න. මම දර්ශන අධ්‍යයනාංශයේ පළමු වසර ශිෂ්‍යයෙක් කතා කරන්නේ මේ සමාජ පන්තියෙන් දර්ශනය ගැන කතා කරද්දී මාක්ස්වාදය ඔස්සේ ගියපු උත්තරයක් තමයි දක්නට ලැබුණේ ඔබතුමාගේ දේශනයේදී. ඉතින් ලංකාව වැනි රටක මේ මාක්ස්වාදීන් ඔස්සේ යන්නේ නැති උත්තරයක් නැතිව දැන් අවුරුදු ගාණක් තිබිච්ච විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඔබතුමාලා වගේ විශිෂ්ට ආර්ථිකඥයෝ ඉද්දී ලංකාවේ ආර්ථිකයට ලංකාවේ සමාජ පන්තින්ට නිසියාකාර පිළිතුරක් ලැබුණ නැති එක පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයිද මේ මාක්ස්වාදීන් ඊට පස්සේ බටහිර පැත්තට ගියපු උත්තරයක් හම්බුනේ ලංකාවට ප්‍රායෝගික උත්තරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙමයි. දැන් දර්ශනය කියන එක මම හිතන්නේ බටහිර සහ පෙරදිග කියලා හිතන්න පුළුවන්. නමුත් මේ බෙදීමේ අවසාන වශයෙන් අපි දර්ශනයෙන් මහන්සි ගන්නේ සත්‍ය සහ සමස්තය තේරුම් ගැනීමනේ. ඔයක කුමන දර්ශනයකින් වුණත් තේරුම් ගන්න එහෙමයි. එතකොට ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්නය එක විදියකින් දර්ශනයේ දරිද්‍රතාවය පිළිබඳ ප්‍රශ්නයක් තමයි. නමුත් අපිට උත්තරේ පැහැදිලිව කියනවා නම් ලංකාවේ ආර්ථිකය මෙහෙවන දර්ශනය අර පොසිටිවිස්ට් දර්ශනය. ඒ කියන්නේ නිසා ඇත්තටම ලංකාවේ මට දැන් ඒක ගැන කතාවක් කරන්න බෑ. ලංකාවේ ආර්ථිකයේ අර්බුදය හරියටියට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පොසිටිවිස්ට් එහෙම නැත්නම් යථානුභූතවාදී ආකාරයකට ප්‍රශ්නය බැලීමෙන් මිසක් මාක්ස්වාදී විදියකට ප්‍රශ්නය බැලීමෙන් නෙමෙයි කියන එක තමයි මම හිතන්නේ මට කියන්න තියෙන්නේ. ඊට වැඩිය මට දීර්ඝ වශයෙන් මේ ප්‍රශ්නේ ඔය කරන කතාව සාකච්ඡාව කරන වෙලාවක් නැහැ.
හොඳයි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දේශනයට අදාළ ප්‍රශ්නයන් යොමු කරපු අපේ ගාමිණී අපවරච්චි මහාචාර්යතුමන්ට ඒ වගේම තමයි Zoom තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක එකතු වුණු ශිෂ්‍යයෙක් ප්‍රශ්න යොමු කරා ඒ සියලු දෙනාටම ස්තුතියි ඒ වගේම තමයි මේ ප්‍රශ්න වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නු මහාචාර්ය සුමනසිරි ලියනගේ ගුරුතුමනි ඔබතුමන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. එහෙමනම් සූදානම් අද දවසේ මේ වැඩ කටයුත්ත හමාර කරන්න. හැබැයි ඊට මත්තෙන් මේ වැඩ කටයුත්ත අද දවසේ මේ විදිහට නිවැරදිව පිරිපුන්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේදී මේ සඳහා උදව් උපකාර කරපු පිරිස් වෙනුවෙන් ස්තුති කරන්නටයි මේ සූදානම. ඉතාමත් ගෞරවණීය යුක්තව ආරාධනා කරනු ලබනවා දර්ශන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර මහත්මියට. බොහොම ස්තුතියි ශාන්වි මේ අවස්ථාවට පැමිණ සිටින ඔබ සියලු දෙනාගේම අවසරයි ඒත් එක්කම අපේ කුම්කන්තන රේවත හාමුදුරුව ඇතුළු සියලුම සංඝ රත්නයන් අවසරයි ඒත් එක්කම අපේ අධ්‍යනාංශයේ අංශාධිපතිතුමිය දිලක්ෂි ද සිල්වා මහත්මිය ඇතුළු සියලුම සමාජික බවතුන්ගෙන් ඒත් එක්කම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අපේ විද්‍යාර්ථීන් හැමෝගෙන්ම අවසර පතනවා මම හිතන්නේ මේ අවස්ථාවේ මට කරන්න තියෙන්නේ කෘතඥ පූර්වක වීම මොකද අපි ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ මේ අවස්ථාව සම්බන්ධව මොකද අපි අවුරුදු 2කට ආසන්න කාලයක් මාර්ගගත ක්‍රමයේ එතකම Zoom තාක්ෂණය හරහා තමයි මේ සියලුම දේ සංවිධානය කරේ ඒ අවුරුදු 2ක් විතර පුරුදු වෙලා හිටපු රාමුවෙන් මිදිලා අද තමයි ඉස්සෙල්ලාම අපි මෙහෙම අපේ සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරය තුල මේ වගේ විද්වත් සාකච්ඡාවක් විශේෂ දේශනයක් සංවිධානය කරේ ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපිට උදව් උපකාර කළ සහයෝගය දක්වූ බොහෝ පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාටම ස්තුතිය පළ කිරීම සඳහා මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා අතටම මූලිකවම අපේ ස්තුතිය හිමි විය යුතුයි අපේ අද දින ප්‍රධාන දේශනය හා සම්බන්ධ වුණ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ විශ්‍රාමික මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතාට ඊටම වටිනා කාලය කැප කරමින් අප වෙනුවෙන් ඔබතුමා අපේ දැනුම අවදි කරන්න ලබා දුන්න සහාය කෘතවේදීව සිහිපත් කරනවා. ඒත් එක්කම මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපේ පීඨාධිපතිතුමා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාටත් එතක මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශාධිපතිතුමා ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණ අධ්‍යනාංශයේ අංශාධිපතිනිය ඇතුළු අප අධ්‍යනාංශයේ සියලුම ආචාර්ය සියලු දෙනාම අප අධ්‍යනාංශයේ සියලු ආචාර්ය බවතුන් වෙනුවෙන් මගේ ස්තුතිය පිරිනමන්න මම කැමතියි. එතකම මේ කාර්ය සාර්ථක කරගන්න අපිට අපේ අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලය වගේම අනධ්‍යන සේවක මහතුන් ඊටම කැපවීමෙන් අපිට උදව් උපකාර කරා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එතකම අපේ සහායක කතිකාචාර්යවරියන් දෙදෙනා රංගි සහ නිමේෂා ස්තුතිවන්ත වෙනවා. එතකම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකයේ මේ හැම අවස්ථාවකදීම අපිට සහයෝගය ලබා දුන්නා. ඒ සම්බන්ධව ස්තුතිය පිරිනමන්න කැමතියි. ඒත් එක්කම අපේ මේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරය ලබා දීම සම්බන්ධව අපේ සමාජීය විද්‍යා පීඨ කාර්යාලයටත් ඒත් එක්කම ඒ සම්බන්ධ කටයුතු කිරීම සම්බන්ධව රුවන් මහතාටත් ස්තුතිවන්ත වෙනවා. ඒකම හැම අවස්ථාවකදීම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපේ ප්‍රිය විද්‍යාර්ථීන් විශේෂයෙන්ම දර්ශනය මනෝවිද්‍යාව සාමය හා ගැටුම් නිරාකරණය කියන පාඨමාලා තුනටම අයිති ශාස්ත්‍රවේදී ප්‍රථම වසරේ ඉඳලා අවසාන වසර දක්වා සියලුම විද්‍යාර්ථීන් ඒත් එක්කම අපේ පශ්චාත් උපාධි විද්‍යාර්ථීන් ඒත් එක්කම සියලුම මේ කියන්නේ දර්ශනය කියන විෂය සමග සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාටත් මේ අවස්ථාවේ මාගේ ස්තුතිය පළ කරන්න කැමතියි. ඒත් එක්කම Zoom තාක්ෂණය හරහා මෙතන මේ අපි ඉන්න කිහිප දෙනයි නම් Zoom තාක්ෂණය හරහා විශාල පිරිසක් අපි එක්ක සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මෙතනදී වෙනත් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්ය බවතුන්
ඇතකම විද්‍යාර්ථීන් ඇතකම දැනුම ලබා ගැනීමේ ප්‍රියතාවයක් දර්ශනය ජීවිතයේ යථාර්ථය දකින්න ප්‍රියතාවයක් සහිත සියලුම දෙනාට මාගේ කෘතඥපූර්ව ස්තුතිය අප අධ්‍යනාංශය වෙනුවෙන් අංශාධිපතිතුමිය වෙනුවෙන් පළ කරන්න සිටින්න කැමතියි. බොහොම ස්තුතියි. ज्येष्ठ कथिकाचार्य आचार्य मनोजी हरिश्चंद्र අපේ ගුරුතුමින් ඔබතුමියට ස්තුතිවන්ත වන ස්තුති කතාව සිදු කිරීම සම්බන්ධව. එහෙමනම් මේ සෝදානම අද වැඩසටහනේ නිමාව සනිටුවන් කරන්න මම ඔබට හැමදාමත් වගේම කියනවා වගේම උදාවන හැම දවසක්ම අලුත් විදිහට දකින්න, අලුත් දැනුම හොයන්න, ඒ දේවල් එකතු කරගන්න, අලුත් ආකල්ප වලින් යුක්ත වෙන්න, ඒ ආකල්පයන් එක්ක ජීවිතය වෙනස් කරගන්න, අලුත් කුසලතා හොයාගන්න, ඒ තුලින් ජීවිතේ සාර්ථක කරගන්න. එසේනම් අවසරයි නිමා කරන්නට වැඩ කටයුතු අපිට එකතු වූ සියලුම දෙනාට ස්තුතියි. Shanti